Physics with Lalan YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා සියලුම දරුවන්ව. එනම් ඔන්න අද දවසේදී මම ඊළඟ දිගහැරුමත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙනවා. මම හිතන්නේ මම මේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙන 6 වෙනි දිගහැරුම. හොඳයි. එහෙනම් අද දවසේදී මම සාකච්ඡා කරන්නේ ඔයගොල්ලෝට මම ගිය එපිසෝඩ් එකේදී සාකච්ඡා කරා නිදහස් බලසටහන අඳින්නේ කොහොමද? ඒ වගේම පද්ධතියක නිදහස් තොරණ සටහන අඳින්නේ කොහොමද කියන එක ගොඩාක් සංකීර්ණ තැනකට ගියා. යම් තාක් දුරට සංකීර්ණ තැනකට ගියා. මීටත් වඩා සංකීර්ණ ගණන් වලට යන්න පුළුවන් අපිට. නමුත් එකපාර එච්චර සංකීර්ණ තැන් වලට යන්නේ නැහැ. නමුත් ඔබට උසස් පෙළ විෂය නිර්දේශය තුල සැලකිය යුතු ප්‍රමාණයක සංකීර්ණ ගණන් හදන්න හැකියාව දැන් ඔබට තියෙනවා. මොකද ඔබ හරියටම මේ WTRF කියන මෙතඩ් එකට ඔයගොල්ලෝ හරියටම බල ලකුණු කරගැනීමේ හැකියාව තියෙනවා නම් නිව්ටන් නියම දානවා කියන එක ඔබට මහා කාරණාවක් නෙමෙයි. එතකොට චලිතය සම්බන්ධව ඕනෑම ගණනක් හැදීමේ හැකියාව දැන් ඔබට ලැබිලා තියෙනවා. මෙතනින් පස්සේ යාන්ත්‍ර විද්‍යාවේ වැදගත්ම කොටසක් විදිහට අපිට ඉදිරියේදී හම්බෙන්නේ ශක්ති සංස්ථිතිය කියන කොටස. ඉතින් ඒ කොටසට එන්නට කලින් අපිට මේ යාන්ත්‍ර විද්‍යාවේ තියෙන මූලික හරය ගොඩනැගෙන තැන විදිහට මේ නිව්ටන් නියම පැහැදිලි කරන්න පුළුවන්. ඒක නිසා තමයි මේකට ගොඩක් ගුරුවරු වගේම මමත් මේකට වැඩි කාලයක් ඔයගොල්ලන්ගෙන් අරගෙන තියෙන්නේ. ඉතින් එහෙනම් ඒ කාලය නිසි ප්‍රයෝජනයට අපි භාවිතා කරමු. ඔයගලන්ට හෝම්වර්ක් එකක් දුන්නා මතක ඇති. එහෙනම් මේ හෝම්වර්ක් එක මම ඉතා ඉක්මනින් පැහැදිලි කරලා අද දවසේදී මම ඔයගලන්ට තවත් ප්‍රශ්න කිහිපයක් දෙනවා. නිව්ටන්ගේ දෙවන නියම යොදන්න මෙන්න මේ ආශ්‍රිතව. ඊට පස්සේ අපි බලමු සංඛ්‍යාත්මකව අගයන් දීලා අපි උත්සාහ කරනවා ගණන් හදන්න. හරිද? right. එහෙනම් ඒකට අවශ්‍ය කරන දේවල් ටික සූදානම් කරගන්නත් ඕනේ. right. හොඳයි. එහෙනම් මම හෝම්වර්ක් එක ඉස්සෙල්ලා කරලා ඉන්නම් ළමයි. හෝම්වර්ක් එක කරලා ඉන්න. right. හොඳයි. එහෙනම් ළමයි මේකේ පළවෙනි ගාන ඔයගලන්ට දීලා තිබුණේ මෙන්න මේ වගේ ගානක්. මේකේ පළ ලකුණු කරන්න කියලා තිබ්බේ. ඔයගලන්ට පේනවා ඇති මෙතනින් පටන් ගත්ත තන්තුව සුමට කප්පිය හරහා ගිහිල්ලා ආය නැවත මේ කප්පියෙන් නැවත මෙන්න මේ ස්කන්ධයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මේ තන්තුව මට එකම තන්තුවක්සේ සලකන්න පුළුවන්. එහෙමනම් ඒකේ කේන්ද්‍ර ලකුණු කරගත්තොත් මට පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයට ආතති දික්ක ලකුණු කරගන්න. මෙයා T මේ T right ඒ වගේම මෙතනත් ඔයගලන්ට ලැබෙනවා T මෙතනත් ඔයගලන්ට ලැබෙනවා T ලෙස. එකම T වගේ තමයි ලැබෙන්නේ ඒ අදාළ සෑම තැනකදීම. ඒ වගේම මේ තන්තුව වෙනස් තන්තුවක් right ඔයගලන්ට ඒ වෙලාවේදී ලැබෙන්නේ T note. මම මේ වෙලාවේදී ලකුණු කරගන්නවා වෙනත් අගයක්. T note ඔයගලන්ට පුළුවන් වෙනත් T dash හරි නැත්නම් T1 කියලා ගන්න පුළුවන්. නමුත් එකිනෙකට විශාලත්වයන් සමානයි. එයාගේ කේන්දරය මෙතනයි ලැබෙන්නේ. පැහැදිලිද? ඊට අමතරව මෙයාගේ බර ලකුණු කරන්න ඕනේ. මම මෙතනට එකෙන් පොඩ්ඩක් පිටපැනලා තිබුණා. ඒ කියන්නේ මගේ මෙතනට එකේ හැටියට පළවෙනිම බර ලකුණු කිරීම තමයි කරන්න ඕනේ. බර ලකුණු කළා ඊට පස්සේ ටෙන්ෂන් වලට යන එක තමයි කරන්නේ. ආතතිය ලකුණු කිරීම. ඒතර ආතතිය ලකුණු කිරීම මෙන්න මේ ආකාරයට සිදු වෙන්න ඕනේ. right? ඒ වගේම බර ලකුණු කරා. එතන මෙන්න මේ ටික තමයි ඔයගොල්ලන්ට පළවෙනි ගානේදී සටහන් කරගන්නට සිදු වෙන්නේ. right? ඊට පස්සේ අපි යනවා දෙවෙනි ගානට. අපි බලමු දෙවෙනි ගානේදී ඔයගොල්ලන්ට මොනවද අපු ගැටලු කියලා. පද්ධතිය මේ වෙලාවේදී සමතුලිත තියෙන අවස්ථාවක් තමයි දීලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි එනම් බර ලකුණු කරගමු. මෙයාගෙන් එනවා M2G, මෙයාගෙන් එනවා M1G. ඊට පස්සේ අපිට ලැබෙන්නේ ආතති බල ලකුණු කරන්න මෙතන ඔයගලන්ට පේන ඇති තන්තු පැහැදිලි ලෙස තුනක් තියෙනවා. මේ සුමට කප්පිය හරහා යන තන්තු එක තන්තුවක්සේ සලකන්න පුළුවන්. ඒක නිසා මට මේ තන්තුවේ ආතතිය කෙලින්ම T ලෙස ගන්න පුළුවන්. එහෙනම් මෙතනත් අපිට ලැබෙනවා තන්තුවේ ආතතිය P ලෙස. right? ඒ වගේම මේක වෙන තන්තුවක් මේ සංධියක් නිසා මේ තන්තුවේ ආතතිය මම ගන්න T note විදියට. T note විදියට ගත්තොත් මේ තන්තුවේ ආතතිය මට ගන්න පුළුවන් T dash ලෙස. මම මේ විදිහට ලකුණු කර ගන්නවා T dash ලෙස. මම හිතන්නේ ඔබට පැහැදිලිව පේනවා ඇති මේ තන්තුව T dash මේ T මෙතන එනකම් T තමයි ලැබෙන්නේ. right මේ හැර වෙනත් බල ඔබට ලැබෙන්නේ නැහැ. ඒකෝට බර සහ ආතතිය පිළිබඳව පමණයි ඔයගලන්ට මෙතනදී නිර්මාණය කරගන්න සිදු වෙන්නේ. තුන්වෙනි ගානට ගියාට පස්සේ ඒක ටිකක් වෙනස් ගානක්. දණ්ඩක් මේ විදිහට බිත්තියකට අසව් කරලා තියෙනවා. අපි හිතමු යම් කිසි විදිහකින් සම්බන්ධ කිරීමකට ලක් කරලා තියෙනවා. ලිස්සලා වැටෙන්නේ නැහැ කියන්නේ. හරිද? මෙතනින් සම්බන්ධ කරලා අසව් කිරීමකට ලක් කරලා අසව් කරාට පස්සේ ළමයි දෘඪ සම්බන්ධයක් නෙමෙයි. මේ අසව් කිරීම වටා දණ්ඩ කරකවන්න හැකියාව තියෙනවා. right? මේ අසව් කරාට පස්සේ මේ දණ්ඩ මේ විදිහට තිරසට ඇදගෙන ඉන්නවා.
මේ ඇදගෙන ඉන්න තන්තුවක මේ බාහිර බලයක් දීලා තියෙන තන්තුවක් මගින් මෙහෙම ඇදගෙන තියෙනවා. ඒතර මේ තන්තුව ඕන අපිට කේන්ද්‍රය ලකුණු කරලා මෙන්න මේ විදිහට ආතතිය ලකුණු කරගන්න පුළුවන් අපිට. තන්තුවේ ආතතිය P ලෙස ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මෙතඩ් එක ඉස්සලාම අපි ස්කන්ධය ලකුණු කරගන්න එක මේ ගානේ වැරද්දක් තිබුණා මම මෙයාට ස්කන්ධය දීලා තිබුණේ නැහැ දන්නේ. ඒක නිසා මම දැන්ට ස්කන්ධය දාගන්නම් M කියලා. අපි සාමාන්‍යයෙන් M ගන්න ඒ නිසා MG කියලා ගන්නවා. මොන ටෙන්ෂන් එක මාක් කරගත්තා. ඊට පස්සේ දෙවෙනියට ඊට පස්සේ අපි අසව් කරපු දණ්ඩේ. දැන් මෙතනදී අසව් කරාට පස්සේ මෙතන ඇත්තටම ඇති වෙන්නේ මොනවද කියන එක තමයි අපි තේරුම් ගන්නට ඕනේ. ඕගොල්ලෝම හිතලා බලන්න රයිට් මේ වගේ දණ්ඩක් මෙන්න මේ විදිහට බිත්තියට සම්බන්ධ කරලා යම් කිසි බාහිර බලයකින් මෙතනට අදිනවා. අදිනකොට ළමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ දණ්ඩ බිත්තියෙන් ගැලවිලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඒතකොට මේ සම්බන්ධකය මගින් කරන්නේ එයාව බිත්තිය තුළ රඳවා ගන්න. එතකොට මේ දණ්ඩ මෙම ගැලවිලා යන්න උත්සාහ කරනකොට දණ්ඩ මත ඇති කරනවා බිත්තිය මගින් මෙන්න මේ දිශාවට බලයක්. තිරස් දිශාවට බලයක් ඇති කරනවා මේ විදිහට. මට පුළුවන් මේක fx ලෙස ගන්න. පැහැදිලිද? මේක fx ලෙස ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇත්තටම දෙන්නේ බිත්තිය මගින් දණ්ඩට. එතකොට දණ්ඩ මගින් බිත්තියට දෙනවා ඕකේ අනිත් පැත්ත දිශාවට. මේ පැත්තට බලයක් දෙනවා. එතකොට f මගින් මෙහෙම අදින්න යනකොට මේ දණ්ඩ ඒ පැත්තට යන එක බලක්ව ගන්න බිත්තිය මගින් දණ්ඩට මේ පැත්තට fx කියලා බලයක් යොදනවා. මේක බිත්තිය මගින් ඇති කරන බලය. පැහැදිලිද? ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා මේ බලය විතරක් නෙමෙයි තියෙන්නේ බර තියෙනවා. බර මගින් දණ්ඩ මේ පැත්තට අදින ගමන් බර මගින් දණ්ඩ පහළට රූට් වල යන්න උත්සාහ කරනවා. මේ දණ්ඩේ බර නිසා මෙයා පහළට රූට් වල යන්න උත්සාහ කරනවා. ඒ රූට් වල යන එක වළක්වන්න බිත්තිය මගින් දණ්ඩට දෙනවා බලයක්. ඒක දෙන්නේ ඉහළට. මෙන්න මේ ආකාරයට. ඒක මට ගන්න පුළුවන් fy කියලා. හරිද? ඒක උදාහරණයක් විදිහට අපිට මේක බිත්තිය ඝර්ෂණය මගින් නැති කරනවා කියලා හිතන්න පුළුවන්. බිත්තිය ඝර්ෂණය මගින් නැති කරන බලය විදිහට ගන්නට පුළුවන්. හරිද? එතන මේක අභිලම්බ බලයක්සේ සලකන්න පුළුවන්. අභිලම්බ බලය මේ දණ්ඩට දුන්නා වගේ සලකන්නට පුළුවන්. එතකොට දැන් මේ තියෙන්නේ fx සහ fy කියලා කියන්නේ බිත්තිය මගින් මේ දණ්ඩට ලබා දුන්නු බලයන් දෙක. ඇත්තට බලයන් දෙකක් විදිහට නෙමෙයි යෝක බිත්තිය මගින් දෙන්නේ තනි බලයක් විදිහට සම්ප්‍රයුක්ත ක්‍රියා කරනවා මේ දෙකට අතරමැදි යම් කිසි දිශාවකට විශාලත්වය අනුව ඒක තීරණය වෙයි. මෙන්න මේ වගේ දිශාවකට සම්ප්‍රයුක්තේ ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට සම්ප්‍රයුක්තේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ නම් fx සහ fy බලයන් දෙක ආපු විදිහ. එදෙනගේ සම්ප්‍රයුක්තය මේ විදිහට දිශාවකට යන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මේ දෙක අතර මැද්දෙන් යන්නේ. right. ওই විදිහට බල ලකුණු කිරීම ඔයගලන්ට එන තුන්වෙනි ගානෙත් සිදු කර ගැනීමේ හැකියාව තියෙනට ඇති කියලා හිතනවා. හරිද? හොඳයි. දැන් එතකොට ඒකත් හරියට තේරෙන්නේ නැති කියලා හිතනවා. මෙවැනි ගානක හිර වෙන්නේ නැති අනිවාර්යයෙන්. කොහොමද මේ ගානේ හදන්නේ? බොහෝ දෙනෙක්ගේ වරදින්නටත් ඇති කොහොමද මේක හදාගන්නේ කියලා. හදන්න යනකොට right. ඊට පස්සේ අපි එනවා හතරවෙනි ගානට. හතරවෙනි ගානදී තියෙන මෙන්න මේ වගේ සරල ගානක්. රළු පුෂ්ඨයක් තියෙන්නේ. ඉස්සලම අපි බර ලකුණු කරගෙන ඉන්නේ. අපි බර නිදහස් කරගන්නවා. ඊට පස්සේ අපිට එනවා එකක් සරල පද්ධතියක්. M1 G සහ M2 G ගත්තා. දැන් අපි ටෙන්ෂන්. දැන් අපි ආතතිය නැති කරගන්නවා. බර නිදහස් කරගත්තට පස්සේ ඉබේම ආතතිය නැති වෙනවා. right. ඔන්න දැන් ආතතිය සටහන් කරගත්තා. right. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ අභිලම්බ බලය. අභිලම්බ බලය අපිට ලැබෙනවා. මෙයාගෙන් අභිලම්බ බලයක් නැහැ. මෙයාගෙන් තමයි අභිලම්බ බලය එන්නේ. ඒක අපි ඉහළට දාගන්නවා R2 කියලා ඕනනම් දාගන්න පුළුවන් M2 ස්කන්ධයෙන් ආපු නිසා. එතකොට තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මෙතන රළු පෘෂ්ඨයක් තන්ත්‍රයේ ආතතියක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තට මේ වස්තුව ඇදෙන්න උත්සාහ කරනවා. ඇදෙන්න උත්සාහ කරනකොට ඒ චලිතය බලක්වන්න R2 මගින් ඇති වෙනවා මේ විදිහට. R2 නිසා ඇති වෙනවා මේ විදිහට F2 කියන ඝර්ෂණ බලය. ඒ R2 එක්ක තමයි සම්බන්ධ වෙන්නේ මේ F2 බලය. හරිද? එතකොට ඔන්න F2 බලය චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඔය ආකාරයට මට පුළුවන් හතරවෙනි එක සඳහා පිළිතුරු ලබා දෙන්න. right. ඒ වගේම මම යනවා පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේදී ඔයගොල්ලන්ට බල ලකුණු කිරීම ගත්තොත් මෙතන තියෙනවා ස්කන්ධ M3G ලේසියෙන් සටහන් කරගමු. අපි මෙතන ස්කන්ධය ඇතුළේම දාගමු M1G. මෙතන එනවා M2G ඔය ආකාරයට බල ලකුණු කරලා ඊට පස්සේ අපිට තියෙන ආතතිය ලකුණු කරගන්නේ ආතතිය නැති කරගමු අපි. ඔන්න දැන් අපි මෙතනක් T මේ හැම ගානම එකම T තමයි එන්නේ. මොකද මේවා සුමට තන්තු සහැල්ලු ගප්පි right. හොඳයි. එතකොට එහෙනම් ඔයගොල්ලන්ට එකම ටෙන්ෂන් එක තමයි ලැබෙන්නේ මේ කෝඩ් එකේ මේ තන්තුවේ right. ඊට පස්සේ අපිට තියෙන්නේ අභිලම්බ බල ලකුණු කරන්න. අභිලම්බ බල ලකුණු කරනකොට මෙයාගෙන් ඉහළට ඇති වෙනවා එක අපි ගමු R1 කියලා. මෙයාගෙන් ඇති වෙනවා මම මේ පැත්තෙන් ඇඳ ගන්නම් right. මට වෙන පාටක්.
පාවිච්චි කරන්න වෙයිද? right. දැන් අපි මේ පැත්ත මම පැත්තට එන්නද ගන්න. right. මේ පැත්තට එනවා R2 එකක්, ඒ වගේම උඩට එනවා R2 එකක්. එතකොට R2 ලැබුණේ මෙයාගෙන් ඉහළට, මේ R2 එක ලැබුණේ M2 ගෙන් M1 මත තමයි මේ පල්ලෙහාට තියෙන R2 එක ලැබුණේ. හරිද? ඉහළට ලැබුණ R2 එක ආවේ M1 ගෙන් M2 ට තමයි දුන්නේ. ඒක ඉහළට තියෙනවා ඔය ආකාරයට. එතකොට දැන් එහෙනම් අපිට R2 M2 උන ස්පර්ශ පෘෂ්ඨ දෙකයි තිබ්බේ. අභිලම්බ බලයන් ටික සටහන් කරගත්ත R1 ගේ අනිත් එක පොළොවට තින්නේ ඒක සටහන් කරගන්න යන්නේ නැහැ. දැන් මේ පෘෂ්ඨ දෙකම රළුයි. ඒ කියන්නේ ඝර්ෂණ බලයන් ක්‍රියාත්මක වෙනවා. වස්තුව චලිත වෙන්න උත්සාහ කරන්නේ මේ දිශාවට. එතකොට එහෙනම් මේ R1 නිසා ඝර්ෂණ බලයක් ඇති වෙනවා මේ දිශාවට. ඒ වගේම මේ R2 නිසා ඝර්ෂණ බලයක් ඇති වෙනවා මේ දිශාවට. එතකොට මේ F1 ගේ ක්‍රියා ප්‍රතික්‍රියා අනිත් ප්‍රතික්‍රියා බලයේ තියෙන පොළොවට ඒක නිසා ඒක සලකුණු කරන්නේ මේ F2 අයිති වෙන්නේ මේ M1 කියන ස්කන්ධයට. මේ F2 අයිති වෙන්නේ M1 කියන ස්කන්ධයට. ඒතර F2 ගේ ප්‍රතික්‍රියාව M2 මත ඇති වෙනවා අනිත් දිශාවට. මෙන්න මේ දිශාවට F2 මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතර F2 නිසා තමයි M2 ස්කන්ධය මේ පැත්තට චලිත වෙනවා නම් චලිත වෙන්න හේතු වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට අපිට එන දැන් නිරීක්ෂණය කරන්න පුළුවන් සිදුවෙන ක්‍රියාවලිය. පැහැදිලි නේද? right. හොඳයි. එතකොට අනිවාර්යෙන් F2 බලයක් තියෙනවා කියලා කියන්නේ මෙතන ඝර්ෂණ බලයක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මෙයා මේ පද්ධතිය මේ දිශාවට ත්වරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ පද්ධතිය මේට ත්වරණය වෙනවා. ත්වරණය වෙනවා. මෙයා ත්වරණයට අදාළ නිදහස් ත්වරණ සටහන ගත්තොත් මෙයාටත් තියෙනවා ඒ ත්වරණයක්, මෙයාටත් තියෙනවා ඒ ත්වරණයක්, මෙයාටත් තියෙනවා ඒ ත්වරණයක්. ඒගොල්ලන්ගේ දිශාවල් ඔය දාලා තියෙන දිශාවල වලට තමයි ලැබෙන්නේ. පැහැදිලිද? ඒතර මේ පද්ධතිය ත්වරණය වෙනවා නම් ඒගොල්ලන්ගේ ත්වරණ සටහන මේ විදිහට තමයි එන්නේ. පැහැදිලිද? ත්වරණ සටහන හදන එක එච්චර අමාරු නෑ. බල සටහන හදන එක තමයි ටිකක් අපහසු වෙන්නේ. ඔන්න ඔය ආකාරයට මම හිතනවා ඔයගලන්ට වීඩියෝ සටහනේ පැහැදිලිව පේනවා ඇති කියලා. right. ආලෝක තත්ත්වය පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඒ යටතේ තමයි අපිට කරගෙන යන්න ඕනේ. කරන්න දෙයක් නෑ ළමයි. හරිද? right. මේ පද්ධතියට આવොත් අවසානයේ 6 වෙනි පද්ධතියට આવොත් ඒකත් ඔයගලන්ට දුන්නා. මේක ඉස්සලාම එන අපි මොකද කරන්නේ? බර ලකුණු කරගන්න එක. M1G මෙතන එනවා M2G. ඒතර මේ කෝඩ් දෙකම ලකුණු කරගත්තොත් මෙතන T මෙතනත් T කියලා. ඊට පස්සේ අපිට ඕන මේක තන්ත්‍රයේ ආතතියක් විදිහට සලකන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම F විදිහටම ගන්නත් පුළුවන්. තන්ත්‍රයේ ආතතිය මෙතන විතරක්. පල්ලෑ මැද සම්බන්ධ කරලා තියෙන එක තන්තුවක් විදිහට ගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. T. ඊට අමතරව වෙනත් ඔයගොල්ලන්ට බලයන් ලැබෙන්නේ නැහැ. බර සහ අභිලම්බ බලයන් ඉන්නේ විදිහක් නැහැ. ඒ වගේම ඝර්ෂණ බලයන් මෙතනදී ඔබට ලැබෙන්නේ නැහැ. ඔය ආකාරයට එනම් ප්‍රශ්න 6ට පිළිතුරු සැපීමේ හැකියාව ඔබට මේ ආකාරයට ලැබෙන්නට ඕනේ. හොඳයි. දැන් එහෙනම් ප්‍රශ්න 6ට අපි පිළිතුරු ලබා දුන්නා. දැන් ඕගලන්ට අවස්ථාව තියෙනවා මම දැන් ඔන්න ප්‍රශ්න කිහිපයක් ලබා දෙනවා. ප්‍රශ්න 34කට ආසන්න ප්‍රමාණයක් මම ඔයගලන්ට දැන් ඇටච් කරනවා මේ වීඩියෝ සටහනේ. ඒක PDF මට ඔබට ලබා දෙන්න විදිහක් නැහැ. ඒ නිසා මම වීඩියෝ එකෙම ඔයගලන්ට මේක සටහන් කරගන්න වෙනවා. ඔයගලගේ පොතේ සටහන් කරගෙන ප්‍රශ්න ටික විසඳන්න උත්සාහ කරන්න බලන්න. බැරි නම් එකපාර ඔයගලන්ට ඒකට යන්නට අපහසු නම් එකතු වෙන්න මම තෝරාගත්තු ප්‍රශ්න කිහිපයක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඉතුරු ප්‍රශ්න සියල්ලම ඔබට ලබා දෙනවා සුළු කරන්න. ඒ නිසා එකපාර ඔයගලන්ට සුළු කරන්න බැරි වෙයි. එහෙනම් ප්‍රශ්න ටික ඉස්සෙල්ලාම ඉක්මනට පොතේ ලියා ගන්න. හොඳයි ළමයි. ඔයගලන්ට මේ ලබා දීලා තියෙන ප්‍රශ්න කිහිපය ඔයගලන්ට පුළුවන් පොතේ සටහන් කරගෙන ඊට පස්සේ මායිත් එක්ක මේකේ ගණන් හදන්න ඊළඟට යොමු වෙන්න. දැන් මෙතන ඔයගලන්ට ප්‍රශ්න 5ක් දැක ගන්නට පුළුවන් වෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක ස්ටොප් කරලා මේ ප්‍රශ්න 5 ලියා ගන්න. ඊට පස්සේ මම ප්‍රශ්න 6 සිට ඔයගලන්ට දර්ශනය වෙන්න සලස්වන්නම්. දැන් උතන ප්‍රශ්න 6 සිට ප්‍රශ්න 10 දක්වා ප්‍රශ්න කිහිපයක් ලබා දීලා තියෙනවා. ඒ ටිකත් සටහන් කරගන්න පොතේ. මේකේ PDF ඔයගලන්ට ලබා දෙන්න විදිහක් නැහැ. වීඩියෝ එක ස්ටොප් කරලා ලියාගෙන ඔයගොල්ලෝ මේක සටහන් කරගන්න. මම මෙතනින් තෝරාගත්තු ගණන් කිහිපයක් දැන් වීඩියෝ එකේ හදන්න උත්සාහ කරනවා. දැන් 11 සිට ඔයගලන්ට ප්‍රශ්න 11 සහ 12 මම ලබා දීලා තියෙනවා. ඒකත් ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක ස්ටොප් කරලා සටහන් කරගන්න. දැන් මම ඔයගලන්ට ලබා දෙනවා ප්‍රශ්න 13 සිට 16 දක්වා ප්‍රශ්න මම ඔයගලන්ට ලබා දීලා තියෙනවා. මේ ප්‍රශ්න ටිකත් ඔයගලන්ට පුළුවන් දැන් සටහන් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රශ්න 17 සිට ප්‍රශ්න 17 සිට ප්‍රශ්න 20 දක්වා ඔයගලන්ට පුළුවන් දැන් සටහන් කරගන්න වීඩියෝ ස්ටොප් කරලා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ප්‍රශ්න 21 සටහන් කරගන්න පුළුවන්. ඒක තනි ප්‍රශ්නයක් විදිහට 21 වන ප්‍රශ්නය.
ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් 22 වන ප්‍රශ්නයේ සිට 25 වන ප්‍රශ්නය දක්වා ප්‍රශ්න ටික සටහන් කරගන්න. සම්පූර්ණ ප්‍රශ්න ටික සටහන් කරගන්න. ඊට පස්සේ 26 සිට 29 දක්වා ප්‍රශ්න ටිකත් ඔයගලන්ට සටහන් කරගන්නට පුළුවන්. අවසාන වශයෙන් ඔයගලන්ට මම ලබා දෙන්නම් ප්‍රශ්න 30 සිට ප්‍රශ්න 30 සිට 31 දක්වා සටහන් කරගන්න. 30 සිට 31 ඒ වගේම 32 වන ප්‍රශ්නයත් ඔයගලන්ට වැදගත් වෙනවා. අතිරේකවම 33 වෙනි ප්‍රශ්නයත් ලබා දෙනවා. හොඳයි. ඔය ප්‍රශ්න 34ත් ඔයගලන්ට කරන්න පුළුවන්. ඔය ප්‍රශ්න ටික එහෙනම් ඔයගලන්ට පුළුවන් වීඩියෝ සටහනට මම ඇටච් කරද්දී ඔයගලන්ට කරන්න. ඊට පස්සේ මම මෙතනින් තෝරාගත්තු ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හොඳයි ළමයි. එහෙනම් ඔයගලන්ට ලබා දුන්න ප්‍රශ්න වලින් මම ප්‍රශ්න කිහිපයක් තෝරගන්නවා. ඒ ප්‍රශ්න තෝරාගත්තු ප්‍රශ්න කිහිපය මම දැන් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. හොඳයි. එහෙනම් ඔයගොල්ලෝ මම හිතනවා මේ වෙනකොට පොතේ ලියාගෙන නැති ප්‍රශ්න ටික ප්‍රශ්න සියල්ලම ලියා ගන්න ඔයගලන්ට ටික වෙලාවක් යයි ඉතින්. නමුත් කරන්න දෙයක් නැහැ. මොකද ඔයගලන්ට මට ටියුට් එකක් කියලා මේ වැඩි ඒ විදියට කරගෙන යෑමේ හැකියාවක් නැති නිසා තමයි ඔයගලන්ට මෙන්න මේ ආකාරයට අපින් ලියාගෙනම වැඩ යන්න කියලා කියන්නේ. හරි. මම හිතනවා මට මෙච්චර කැපවීමක් කරන්න පුළුවන් නම් ඔයගලන්ට ওই කැපවීම මහලු කරදරයක් නෙමෙයි. මොකද මේ හැම දෙයක්ම සිදු වෙන්නේ ඔයගලන්ගේ ජීවිතේ කොට දාගන්න තමයි. හරිද? එහෙනම් හොඳයි. කාරණා එහෙම තියෙද්දි මම තෝරගන්නවා දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියවලා බලන්න පොතේ තියෙනවා. ස්කන්ධය පහයි කිලෝග්‍රෑම් වන චලිත වන වස්තුවක් මත ක්‍රියා කරන නියත බලයක් හේතු කොටගෙන එහි ප්‍රවේගය 2 ඉඳලා 7 වෙනකම් වැඩි වෙනවා. සම්මතයක වලින් දීලා තියෙන තත්පර කාලයක් ගත වෙනවා. ඒතර වස්තුවේ චලිත දිශාව වෙනස් නොවන්නේ නම් බලයේ විශාලත්වය ගණනය කරන්න කියලා කියනවා. මේක හරි වැදගත්. වස්තුවේ චලිත දිශාව වෙනස් නොවන්නේ කියලා කියන එක. නිසා එකම දිශාවට තමයි සිදු වෙන්නේ. ඒතකොට ප්‍රවේග වෙනස් වීම ගන්නකොට බය නැතුව අපිට ප්‍රවේග අඩු කරලා ගන්න පුළුවන්. මොකද ගම්මිතා වෙනස් වීමනේ. මෙතනදී අපි පැහැදිලි ලෙසම බලන්නට ඕනේ මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් නිව්ටන්ගේ දෙවන නියමය ගම්මිතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන සමීකරණය. F සමානයි m පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගම්මිතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය බලයට සමාන වේ කියන අර්ථ දැක්වීමට යන්නත් පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට කියලා දෙනවානේ මේ වස්තු ස්කන්ධේ කිලෝග්‍රෑම් 5යි කියලා. එතකොට එයා කිලෝග්‍රෑම් 5 වස්තුව 2යි ms ශ්‍රේණියක වේගයෙන් ගිහිල්ලා එකපාරම වේගය වැඩි වෙනවා 7යි ms ශ්‍රේණියක දක්වා. ගම්මිතාවය වෙනස් වෙනවා. ඒතර වෙනස් වූ ගම්මිතාවය ලියන්න පුළුවන්. අවසන් ගම්මිතාවෙන්නේ 5 වැඩි කිරීම 7 දිශාව මේ පැත්තට. අඩු කරනවා මුල් ගම්මිතාවය 5 වැඩි කිරීම 2 බෙදනවා. ගත වෙච්ච කාලය තත්පර 10යි. එතකොට මට මෙතනින් උත්තරය ලැබෙනවා 35 අඩු කිරීම 10 බෙදීම 10යි කියලා තමයි ලැබෙන්නේ. 35න් 10 ගියාම 25යි උත්තරය ලැබෙනවා 2.5යි නිව්ටන් ලෙස බලය. පැහැදිලිද? එතකොට මෙයාම තේදිච්ච බලයේ විශාලත්වය මට ගණනය කරන්න පුළුවන්. 2.5යි නිව්ටන් ඒ ප්‍රවේගයේ දිශාවටම පවතින බලයක් බවට පත් වෙනවා. හරිද? මොකද ප්‍රවේග වැඩි වෙලා තියෙනවා කියලා ඔයගලන්ට පෙනිලා තියෙන. ඒ කියන්නේ ත්වරණය වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගයේ දිශාවටම තමයි මේ බලය යොමු වෙන්නේ. ධන අගයක් ලැබුණේ ඒකයි. පැහැදිලි නේද? right. ඔය විදිහට අපිට එන දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නට හැකියාව තියෙනවා. අපි එහෙනම් ඒ ගමන් මම තෝරගන්නම් ඒ අතරෙම තුන්වෙනි ප්‍රශ්නයක් තෝරගන්නම්. එතනදි කියන්නේ 20 ms එක වේගෙන් චලිත වෙන ස්කන්ධයක් 5 කිලෝග්‍රෑම් වස්තුවක් ස්කන්ධය මත ක්‍රියා කරන 100 නිව්ටන් විශාලත්වයක් ඇති මන්දන බලයක් හේතු කොටගෙන වස්තුව නිශ්චල වීමට ගතවන කාලය සොයන්න කියලා කියනවා. එතකොට එහෙම කිව්ව ගමන්ම එයාට ප්‍රවේගයක් තියෙනවා. තුන්වෙනි ගානේ කියනවා මෙන්න මෙහෙම. එයාට තියෙනවා මේ වගේ නිශ්චිත ප්‍රවේගයක්. ඊට 20 ms ශ්‍රේණියකට ප්‍රවේගයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒතකොට ඒ වගේම එයාට ස්කන්ධයක් තියෙනවා ළමයි දීලා තියෙනවා 50 කිලෝග්‍රෑම්. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට මෙන්න මේ වගේ මන්දන බලයක් එතෙනවා. මන්දන බලයක් එතනවා කියලා කියන්නේ එහෙනම් ඝර්ෂණ බලයක් හෝ වෙනත් ප්‍රතිරෝධී බලයක් චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒක එතකොට මොකද වෙන්නේ? මන්දනයට ලක් වෙනවා. අවසානයේදී යාගේ ප්‍රවේගය එනවා බිඳුව වෙන්නට ඕන. හරිද? අවසානයේදී යා නිශ්චල වෙනවා. නිශ්චල වෙන්න ගත වෙන කාලය තමයි ඔයගලන්ට හොයන්න කියන්නේ. එහෙනම් මෙතන t සමානයි 0 කියලා ගත්තොත් මෙතනට ගත වෙන කාලය t සමානයි t කියලා ගත්තේ. චලිත සමීකරණ දාලා ගාන හදන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ අපි මේ මෙතනදී මන්දනයේ විශාලත්වය නොදන්නා කම. අපි මන්දනයේ විශාලත්වය දන්නේ නැහැ. නේද? එතන මන්දනයේ විශාලත්වය දන්නේ නැත්තම් කියලා තියෙනවා නේද? මන්දනයේ විශාලත්වය. මන්දනයේ විශාලත්වය දන්නේ නැහැ. නමුත් f ගේ විශාලත්වය දීලා තියෙනවා. f ගේ විශාලත්වය දීලා තියෙනවා ci නිව්ටන් කියලා. එහෙම දීලා තියෙනවා නම් අපිට බය නැතුව මෙයාගේ මන්දන විශාලත්වය හොයාගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? අපි දානවා චලිතයට. චලිතය දානවා. ඒ කියන්නේ චලිත දිශාවටම දානවා f සමානයි m.
චලිත දිශාවට x සමාන m දාපුවම බලන්න මොකද වෙන්නේ ළමයි? මෙතන එනවා ඍණ 100යි කියලා. මොකද යා මත චලිත ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක වෙලා චලිත දිශාවට ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක වෙලා දෙන ඍණ 100. ඒක නිසා අපි ඍණ 100ක් කියලා ගන්න. 100යි නිව්ටන් විශාලත්වය ආදේශ කරද්දී ඍණ 100ක් කියලා දාගන්නවා. ස්කන්ධයගේ 50යි. එහෙනම් ළමයි අපිට මන්දනේ එනවා 2යි ms ඍණ 2යි කියලා. මන්දනේ 2යි ms ඍණ 2යි. ත්වරණය ගත්තොත් ඍණ 2යි ms ඍණ 2යි කියලා එන්නේ. ඍණ ත්වරණයක් අපිට ලැබිලා තියෙනවා. දැන් එහෙනම් අපිට බය නැතුව ළමයි චලිත සමීකරණ දාන්න පුළුවන් මුල් ප්‍රවේගයත් අවසන් ප්‍රවේගයත් දාන්න නිසා v සමානයි u ධන at සමීකරණයට දැම්මොත් අවසන් ප්‍රවේගය 0යි මුල් ප්‍රවේගය 20යි මෙතන එනවා ත්වරණය ඍණ 2යි වැඩි කිරීම ගත වෙච්ච කාලය. ලස්සන උත්තරය එනවා 20 දෙකම 2යි ඒ කියන්නේ උත්තරය තත්පර 10යි. ධන උත්තරයක් ලැබෙනවා ළමයි. කාලය සඳහා අනිවාර්යෙන් ධන උත්තරයක් ලැබෙන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති උත්තරය ධන ලෙස ලැබිලා තියෙනවා. හොඳයි. දැන් එහෙනම් මම තෝරගන්නේ ළමයි. ඔයගලන්ට දැන් ලෑස්ති වෙන්න පුළුවන් මම තෝරගන්න ගාන 6 වෙනි ගාන තමයි තෝරගන්නේ. රයිට්? 6 වෙනි ගාන තෝරගන්නවා. මම එහෙනම් දැන් බෝඩ් එක මකන්න ඉස්සෙල්ලාම 6 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න 6 වෙනි ප්‍රශ්නේ කරගන්න පුළුවන් වුණාද ඔයගොල්ලන්ට? හොඳයි. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම ලස්සන ගානක් එකේ. හරිද? ලස්සන ගානක්. රයිට්. හොඳයි. 6 වෙනි ප්‍රශ්නේදී මෙන්න මෙහෙම දෙයක් කියනවා. කියන්නේ 0.5 kg s ඍණ එක. ඒ කියන්නේ තප්පරයට කිලෝග්‍රෑම් 0.5ක ශීඝ්‍රතාවයකින් වාහක පටියක් මතට බොරළු හෙළනු ලැබේ කියලා. වාහකයක් කියලා කියන්නේ අර කියන රැගෙන යන දෙයක්. වාහකයක් කියලා කියන්නේ යම් කිසි දෙයක් රැගෙන යන කියලා. ඒතකොට මේක බෙල්ට් එකක් කියලා ගන්න පුළුවන්. මේ බෙල්ට් එකට බොරළු දාපුවාම මේ බෙල්ට් එක චලනය වෙමින් තියෙන බොරළු දාපු ගමන් අපි දන්නවා එකපාර මෙයා යමින් තියෙන වේගය පොඩ්ඩක් අඩු වෙනවා. බොරළු වැටිච්ච ගමන් යන වේගය පොඩ්ඩක් අඩු වෙනවා. හරිද? නමුත් නෑ දිගට මේ වේගය පවත්වා ගන්නවා කියලා කියනවා. මොකද කියන්නේ දිගට මෙහෙම වැටෙන සෑම තත්පරයකදීම 0.5 කිලෝග්‍රෑම් බොරළු වැටෙනවා. වැටෙන වාරයක් ගන්න බෙල්ට් එකේ වේගය අඩු වෙනවා. බෙල්ට් එක දිගටම 2 ms ඍණක වේගයෙන් පවත්වා ගන්න අවශ්‍ය අමතර බලය ගන්න කියලා කියන්නේ. ඒතර දිගටම මේ බලය දෙන්න වෙන අමතරව නැත්තම් බෙල්ට් එකේ වේගය අඩු වෙලා නවතින මට්ටමට වෙන්න පුළුවන්. දිගටම පවත්වා ගන්න ඕනේ මේ වේගය. එහෙමනම් දෙන්න ඕන අවශ්‍ය අමතර බලය මොකක්ද කියලා යහන්නේ. දැන් එතකොට මේ වගේ ගානක් හදද්දි ළමයි අපි තේරුම් ගමු හරියට ගාන තේරුම් ගමු. දැන් බෙල්ට් එක අපිට මෙන්න මෙහෙම බෙල්ට් එක යනවා. හරිද? බෙල්ට් එක දැන් යාගේ නිශ්චිත වේගයෙන් යමින් හිටියා. 2 ms එක වේගයෙන් යමින් හිටියා. එකපාරට අපිට මේ අපේ ගානේ වැදගත්න්නේ බෙල්ට් එක නෙමෙයි බොරළු. මොකද බොරළු වල ස්කන්ධයන අපිට දීලා තියෙන්නේ. එතකොට අපි ස්කන්ධයත් එක්කනේ ගාන යන්න ඕනේ. මොකද්ද? ස්කන්ධයත් එක්ක ගාන යනවා කියන්නේ නිව්ටන් කිව්වනේ. ගම්මිතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒක තමයි අපේ ගාන. බලයට සමාන වෙනවා කියන්නේ. හැබැයි බොරළු කුට්ටියක් වැටෙනවා. හරිද? බොරළු කුට්ටියක් වැටෙනවා කියලා හිතමු. තත්පර එකක් ඇතුළතදී. තත්පර එකකදී වැටෙන්නේ බොරළු ස්කන්ධය අපිට ගන්න පුළුවන් 0.5 කිලෝග්‍රෑම්. පැහැදිලිද? තත්පර එකකදී ළමයි 0.5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් මේ පටියට වැටෙනවා. වැටිච්ච ගමන් ආරම්භයේදී ළමයි මෙයාගේ ප්‍රවේගය බිඳුවේ තමයි පවතින්නේ. බිඳුවේ පවතිනවා. එතකොට ශනිකව තත්පර එකක් තුලදී මොකද කරන්න ඕනේ ළමයි? මෙයාගේ ප්‍රවේගය ඉතා ඉක්මනින් කොච්චරක් දක්වා වැඩි කරන්න ඕනේද? 2 ms ශ්‍රේණි එක දක්වා වැඩි කරන්න ඕනේ. මොකද ඊළඟ තත්පරයේදී ආයෙ 0.5ක් ආයෙ වැටෙනවා දිගින් දිගට මේ සෑම තත්පරයකින් 0.5ක් වැඩි වෙනවා. ඒතර මේ තත්පරයක් තුලදී මෙයා 2 ms ශ්‍රේණි එක දක්වා වැඩි කරන්න ඕනේ. ඒතර ආයෙ බෙල්ට් එක දෙකේ ඉන්නවා. ආයෙ ඔන්න තව 0.5ක් වැටෙනවා. ආයෙත් මේ තත්පරයක් ඇතුළතදී බෙල්ට් එක මේ 2 ms ශ්‍රේණි දක්වා මේ බොරළු ගෙනියන්න ඕනේ. දිගින් දිගටම එතකොට මේ අමතර බලයක් තිබෙන නිසා බෙල්ට් එක දිගින් දිගටම 2 ms ශ්‍රේණි දෙකේ වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නවා. හරිද? එහෙනම් යොදන්න අමතර බලය දැන් ඔලුවට එනවා. එතකොට තමයි අපිට මේ සමීකරණයට යන්න තියෙන්නේ. වැටෙනකොට බොරළු වල මුල් ගම්මිතාවය අපිට ගන්න පුළුවන් 0.5 ඩිග්‍රීම බිඳුවයි කියලා. අවසන් ගම්මිතාවය ගන්න පුළුවන්. මොකද අවසානයේ ප්‍රවේගය 2 දක්වා යන නිසා 2 වැඩි කිරීම 0.5යි කියලා. එහෙනම් බලය හොයද්දි මෙතන ලියන්න පුළුවන් අවසන් ගම්මිතාවයෙන් අඩු කරනවා මුල් ගම්මිතාවය. මුල් ප්‍රවේගය බිඳුවයි. ගත වෙච්ච කාලය තමයි තත්පර එකයි. අපි තත්පර එකක් ඇතුළතදී මේක සිදු කරනවා. තත්පර එකක් ඇතුළතදී මේක සිදු වෙන්න ඕනේ නැත්නම් බෙල්ට් එක දිගින් දිගට මේ ප්‍රවේගය පවත්වා ගන්න බෑ. එන අවසානයේදී ලැබෙන පිළිතුර නිව්ටන් එකක විශාලත්වයක් ලබා දෙන්න වෙනවා. නිව්ටන් එකක විශාලත්වයක් ලබා දුන්නොත් තමයි මේ බෙල්ට් එකට අමතරව දිගින් දිගටම මේ බෙල්ට් එක චලිත කරගන්න අවශ්‍ය අමතර බලය. හරිද? නිව්ටන් එකක් ලෙස ලැබෙනවා. එතකොට දිගින් දිගටම මේ ප්‍රවේගය පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. හොඳයි. ඔය ආකාරයට මට කියන්න පුළුවන් 6 වෙනි ගානට පිළිතුරු සපයන්න. මම ඊළඟට තෝරගන්නවා
7 වෙනි ගාන. ඔයාලට පුළුවන් 7 වෙනි ගාන බලන්න. මොකද ගණන් ටිකක් තියෙනවා ළමයි right? හොඳයි මෙතන 7 වෙනි ගානේදී කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒකට අවශ්‍ය වෙනවා මේ බෝඩ් එක ටිකක් හිතන්න ඕන ගණන් කිහිපයකුත් තරම් තියෙනවා. සමහර ගණන් වලට ටිකක් කාලයක් යනවා ළමයි. හරිද? 7 වෙනි ගාන බලමු අපි. ඔකට කල්පනා කරලා හදන්න ඕන ගාන. ස්කන්ධය 10යි ග්‍රෑම් වූ තැටියක් තිරස් ලෙස ගුවනේ පාකර තබනුවේ එහි පහළ පෘෂ්ඨය මත ඊට අභිලම්බ ලෙස ස්කන්ධය 5යි ග්‍රෑම් බැගින් වූ අංශු සමූහයක් තත්පරයට අංශු 10ක ශීඝ්‍රතාවයකින් ගැටීමට සැලැස්වීම. ගාන එහෙම කිව්වහම චුට්ටක් ඇඳ ගන්නවා. මෙහෙම තැටියක් තියෙනවා. තැටියට තියෙනවා බරක්. බරට අපි උන් බර ගන්න බලන් mg කියලා. දීලා තියෙන්නේ තැටියේ බර ග්‍රෑම් 10යි. ග්‍රෑම් 10 මම මොකද කරන්නේ කිලෝග්‍රෑම් කරා නැවත 10න් වැඩි කරා ඒ කියන්නේ g වලින් වැඩි කරා එතකොට අපිට නිව්ටන් අගේ එනවා පැහැදිලිද හොඳයි දැන් එතකොට මේ තැටිය මෙහෙම පල්ලහැම මේ බර නිසා තොරණය වෙන්නේ පල්ලහැම කඩන් වැටෙන්නේ නැහැ පා වෙලා තියෙනවා කියලා කියන්නේ උඩට ඇති වෙන්න ඕනේ බලයක් ওই විශාලත්වයට සමානයි එතකොට මෙයා නිශ්චලව තියෙනවා එතකොට මේ ඉහළට ඇතිවන බලය රයිට් තැටිය මත මට ලියන්න පුළුවන් තැටිය මත ඉහළට ඇතිවිය යුතු බලය ඇතිවිය යුතු බලය මොකක් සඳහාද පාවීම සඳහා මට ලියා ගන්න පුළුවන් බය නැතුව f සමාන වෙන්න ඕනේ ළමයි 10 ඍණ 1 ඔන්න ඔයාගේ ගණන් නම් ලියමු 0.1 නිව්ටන් විශාලත්වයක් එන්න ඕනේ බලය ලෙස හරිද එතකොට මේ බලය ඇති කරන්නේ කොහොමද හොඳට හිතලා බලන්න ඒක බලය ඇති කරන්න නම් තැටිය මෙහෙම තියෙනවා නම් හරිද තැටිය තියෙනවා නම් මෙන්න මේ විදිහට අංශුවක් ඇවිල්ලා ගැටෙනවා යම් කිසි වේගයකින්. ඔයගොල්ලන්ට කියලා නෑ වේගය මම හිතන්නේ. අංශු සමූහයක් උන්වයිලා ගැටෙනවා කියලා කියන්නේ තව ගාන ටිකක් ඉස්සරහට කියම අංශු තැටිය ගැටෙන ප්‍රවේගයෙන් යුතුවම පොළාපනින්නේ සලකන්න. ගැටෙන ප්‍රවේගයේ විශාලත්වය තමයි හොයන්නේ කියන්නේ. එහෙනම් මේ විදිහට අපිට v ප්‍රවේගයෙන් ආවා ගැටුණා නැවත v ප්‍රවේගයෙන්ම පොළාපනිනවා. ඔක තමයි කියන්නේ. හරිද? v ප්‍රවේගයෙන්ම අංශුවක් එනවා. එයාගේ ස්කන්ධය අපි m කියලා ගමු. හරිද? ගැටුණා v ප්‍රවේගයෙන්ම නැවත v ප්‍රවේගයෙන්ම පොළාපනිනවා. එතකොට ළමයි මට ගන්න පුළුවන් අංශුවක ගම්ම්‍යතා වෙනස කොච්චරද කියලා. අංශුවක ගම්ම්‍යතා වෙනස මම හොයලා බැලුවොත් මේ මම හොයන්නේ අංශුවක. හරිද? අංශුවක ගම්ම්‍යතා වෙනස හොයලා බැලුවොත් අවසන් ගම්ම්‍යතාවයේ පීටන්නේ පහළට අඩු කරනවා මුල් ගම්ම්‍යතාවයෙන් ඉහළට. එතකොට දිශා මාරු කරද්දී පහළට එනකොට මෙතන ඍණ ලකුණක් කෙරෙටි දාන වෙනවා 2 mv පහළට කියලායි ලැබෙන්නේ. ඒ තියෙන අංශුවක ගම්ම්‍යතා වෙනස පහළට කියලා ලැබෙනවා. එතකොට අංශු තත්පර එකකදී 10ක් මේ විදිහට ගැටෙනවා කියලා තියෙනවා. තත්පර එකකදී අංශු 10ක්. එතකොට මම බලනවා මෙන්න මේ විදිහට මට වාක්‍යයක් ලියන්න පුළුවන්. තත්පර එකකදී right අංශු 10 මගින් ඇති කරන මුළු ගම්ම්‍යතාවය මුළු ගම්ම්‍යතාවය තත්පර එකකදී අංශු 10 මගින් ඇති කරන මුළු ගම්ම්‍යතාවය එහෙනම් මට ලියන්න පුළුවන් ටෝටල් එක එනවා මට 2 mv වැඩි කිරීම 10යි කියලා පහළට ඇති වෙයි. ඉතින් උත්තරේ එන්නේ 20යි mv පහළට. නොයාකාරයට ලැබෙනවා පිළිතුරක්. දැන් ළමයි මේ තියෙන ගම්ම්‍යතා වෙනස. හරිද? ගම්ම්‍යතාවය නෙමෙයි අතන මුළු ගම්ම්‍යතා වෙනස කියලා එන්නේ. මුළු ගම්ම්‍යතා වෙනස. හරිද? මේ ඔයගලන්ට ලැබෙන්නේ තත්පර එකකදී අංශු 10ක් මගින් ඇති වෙන මුළු ගම්ම්‍යතා වෙනස. එතකොට මම අයිඩියා එකක් තියෙනවා ළමයි තත්පර එකකදී ගම්ම්‍යතා වෙනස කියලා කියන්නේ ඒ කියන්නේ ඇති වෙච්ච බලය. එහෙනම් මේ ඕගොල්ලෝ දැකලා මේ අවසාන පිළිතුරු ලෙස ලැබිලා තියෙන්නේ අපිට අංශු මත ඇති වූ බලය මොකක් නිසාද? ගැටීම නිසා. හරිද? ඇති වෙච්ච බලය ලියන්න පුළුවන් ඩෙල්ටා p බෙදීම t මගින් ලියුවොත් 20යි mv බෙදීම තත්පර එකයි. මොකද තත්පර එකදීනේ තමයි මේ සියල්ලම සිදුවෙන්නේ. තත්පර එක. එහෙනම් 20ක් mv තමයි. ඒක ඇති වෙන්නේ බලය පහළට. ඒ කවුරු මතද ළමයි? අංශු මත තමයි මේ බලය ඇති වෙන්නේ. අංශු වල දිශාව වෙනස් කරන්න මේ විදිහට පහළට බලයක් ඇති වෙනවා. හරිද? උත්තරේ ලියන්න පුළුවන් 20 mv කියලා. 20 mv. මේ තියෙන අවසාන අපි හොයාගත්තු කතන්දරේ. ඉතින් අවසානයේ අපි හොයාගත්ත 20 mv. කවුරු මතද ඇති වෙන්නේ? අංශු මත පහළට මෙහෙම ඇති වෙනවා මේ බලය. වැඩි තේරුම් ගන්න පුළුවන් නේද? එතකොට ළමයි නිව්ටන් කියනවා අංශු මත මේ විදිහට බලයක් ඇති වෙනවා නම් ඒක ක්‍රියාව වෙනකොට ප්‍රතික්‍රියාවක් තැටිය මත ඉහළට ඇති වෙන්න ඕනේ. එහෙනම් මේ හා සමාන වූ බලයක්
තැටිය මත ඉහළට ක්‍රියාත්මක වෙනවා තප්පරයකදී. ඒ තප්පරයකදී නෙමෙයි ළමයි. අතන තප්පරයකදී සිදුවන ගම්මෙටා වෙනස. ඒ කියන්නේ මේ වගේ දිගින් දිගටම සෑම තත්පරයක් තුලදී නෙමෙයි දිගටම මේ සම්පූර්ණ කාලය තුලදී මෙන්න මේ වගේ බලයක් දිගින් දිගටම මේ තැටිය මත ඉහළට ක්‍රියාත්මක වෙනවා. ගැටීම නිසා සෑම තත්පරයකදී මෙන්න ගැටුම් සිදුවන නිසා නියත බලයක් ඉහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ බලය තමයි ළමයි එනම් මේ 20 MV වලින් නිරූපණය වෙන්නේ. මට එනම් තැටිය මත ඉහළට එන බලය ලියන්න පුළුවන් 20 MV ලෙස. කලිනුත් මම හොයාගත්ත ළමයි කලින් ඒක සමාන වෙන්න ඕනේ කියලා බරට මොකද පාවෙන නිසා එහෙනම් මට මේ වෙලාවේ උත්තරේ සමාන කරන්න පුළුවන් මේ F විදියට 0.1 කියලා. 20යි මෙතන ස්කන්ධයාවේ ග්‍රෑම් 5යි මම මේක කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3ෙන් වැඩි කරා right. එතකොට මෙතන මට එනවා වේගය ලැබෙනවා ළමයි. අවසානයේදී පිළිතුර ලැබෙයි මෙන්න මේ විදියට 10 ඍණ 3 එහා පැත්තට ගියාම 10 ධන 3ක් වෙනවා. 10ක් දුන්නාම මෙතන ඉන්නේ 100යි. මෙතනත් එන්නේ 100යි 20 වැඩි කිරීම 5 100යි. පිළිතුර ලැබෙනවා 1 ms ඍණ 1 ලෙස. අවසානයේදී පිළිතුර ලැබෙන්නේ අංශුවක වේගය 1 ms ඍණ 1 ලෙස. පැහැදිලිද? අපි ගමන් කරපු මාර්ගය පැහැදිලිද කියලා හිතනවා. ඒතර මුලින්ම මම හොයාගත්තා මෙයා පාවෙන්න ඕන නම් ඉහළට එදෙන්න ඕන බලයේ විශාලත්වය කොච්චරද කියලා. ඊට පස්සේ අංශුවක ගම්මිතා වෙනස හොයාගත්තා. එහෙනම් තත්පරයකදී අංශු 10ක් ගැටෙනවා නම් 10 මගින් ඇති වෙන මුළු ගම්මිතා හොයාගත්තා. එහෙනම් ඒක තමයි ඇත්තටම අංශු මත ඇති වෙන බලය. එහෙනම් ඊට හා සමාන බලයක් තැටිය මත ඇති වෙනවා. ඒක තමයි එහෙනම් ඉහළට ඇති වෙන බලය සමාන කරා අර බරට 0.1ට. එතනින් මට හොයාගන්න පුළුවන් වුණා වේගය කොච්චරද කියන කාරණා. ඔය අපි හැදුවේ සංකීර්ණ ගානක්. නිව්ටන් නියමය යටතේ ලැබෙන සංකීර්ණ ගාන. තාම අපි නිදහස් බලසටහන හැදීම කියන කාරණාවට අවිල්ලා නැහැ. ඒ ඔස්සේ ගණන් හැදීම සම්බන්ධව. හොඳයි දැනට මම හැදුවේ ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරේ 7 වෙනි ප්‍රශ්නය. දැන් ඔයගලන්ට සූදානම් වෙන්න මම මේ බෝඩ් එක මකනකම් සූදානම් වෙන කාලය දෙන්න. 12 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න හදන්න එහෙනම්. හදපු ළමයි ඔයගලන්ට පිළිතුර ලෑස්ති කරගන්න පුළුවන්. හරිද කියලා චෙක් කරගන්න. 12 වෙනි ප්‍රශ්නෙට යමු. right 12 වෙනි ප්‍රශ්නය කෙලින්ම ළමයි අපි මේ වෙනකොට ඇඳපු නිදහස් බලසටහන යටතේ පැහැදිලි කළ යුතු ගානක් තමයි මේ තියෙන්නේ. right දැන් අපි නිදහස් බලසටහන ඇඳලා පුරුදුනානේ පද්ධතිවල. මේ වගේ ගානක් තියෙනවා. මෙන්න මේ ස්කන්ධයේ 5 කිලෝග්‍රෑම් වල ගණකයක් තිරස් මේසයක් මත තබා ඒ ඉදිරිපසට තන්තුවක් ගැටගසා මේසය හා ගණක අතර ඝර්ෂණ සංගුණයකුත් තියෙනවා කියලා දීලා තියෙනවා නේ. හැබැයි ඒක කියලා නැහැ ගතික ඝර්ෂණ සංගුණකයක්ද ස්ථිතික ඝර්ෂණ සංගුණකයක්ද කියලා කියලා නැහැ. තන්තුව මේසය ගැට්ටේ සවිකර ඇති සුමට කප්පයක් මතින් ගමන් කරන පරිදි සකස් කළ තන්ත්‍රයේ අනෙක් කෙළවරින් ස්කන්ධයේ 5 කිලෝග්‍රෑම් වන වස්තුවක් එල්ලා ඇත කියලා කියනවා. දැන් ගාන ඉතුරු ටික කියවගමු. මොකද අපිට දීලා තිබුණේ නැහැ මේක ගතිකද ස්ථිතිකද කියලා ඝර්ෂණ සංගුණකේ. ගාන කියවලා බලද්දි කියනවා වස්තුව චලිත වන පොදු ත්වරණය. වස්තුව චලිත වන පොදු ත්වරණයක් තන්තුවේ ආතතියක් ගණනය කරන්නේ. ඒ කියන්නේ පොදු ත්වරණය කියන්නේ චලිත වෙනවා. පද්ධතිය චලිත වෙනවා කියලා කියන්නේ මේ වෙලාවේදී ඔයගලන්ට දීලා තියෙන ඝර්ෂණ සංගුණකය ගතික ඝර්ෂණ සංගුණකය කියලා අපි තේරුම් ගන්නට ඕනේ. පැහැදිලිද? ඒ තේරුම ඇතුව අපි ගාන හදන්න උත්සාහ කරමු. පද්ධතිය මම ඇඳ ගන්න. මෙන්න මේ විදිහට ස්කන්ධයක් තියෙනවා. මෙතනින් කෙළවරේ කප්පියක් සුමට කප්පියකට සම්බන්ධ කරලා තියෙනවා කිව්වා. මෙතනින් තවත් ස්කන්ධයක් එල්වා තියෙනවා. එතකොට දීලා තියෙන ස්කන්ධ බලමු. තිරස් මේසෙ මත තියලා තියෙන මෙයාගේ ස්කන්ධය M1 කියලා ගත්තොත් ඒක 5 කිලෝග්‍රෑම්. මෙයා M2 කියලා ගත්තොත් එයාගේ ස්කන්ධය දීලා තියෙන්නේ ඔයගලන්ට තන්තුවේ අනෙක් කෙළවරින් ස්කන්ධය 5 කිලෝග්‍රෑම්. දෙදෙනාම 5 කිලෝග්‍රෑම් වන විදිහට තමයි දීලා තියෙන්නේ. මෙයාත් 5 කිලෝග්‍රෑම් නේ. දෙදෙනාගේ විශාලත්වය 5 කිලෝග්‍රෑම් වන විදිහට දීලා තියෙනවා. මෙතන ඝර්ෂණ සංගුණකය μ k ගේ දීලා තියෙනවා 0.5යි. right. එන ගතික ඝර්ෂණ සංගුණකයේ දුන්න කියලා කියන්නේ F සමානයි μ k r දාන්න තියෙන බය නැතුව. ආයෙ ගැන හිතන්න දෙයක් නැහැ. හරිද? එච්චරයි එහෙනම් අපිට දත්ත ටික සටහන් කරන්න බීන්නේ. හොඳයි අපි එහෙනම් මේකේ බල ටික ලකුණු කරගමු. M2G කියන්නේ නම එහෙනම් මෙතන එනවා නිව්ටන් 50යි කියලා. මෙයාගේ බර ලකුණු කරගත්තොත් ඒකත් වෙන්නේ නිව්ටන් 50යි. ඊළඟට පන්තිය ආතතිය සලකුණු කරගන්න ඕනේ. මම කේන්ද්‍ර ලකුණු කරගත්තා. මෙයා මත T බලයක් ඉහළට, කප්පිය මත T බලයක් එනවා. එහෙනම් කප්පිය මත නැවත T බලයක් පිරසට. ඒ වගේම M1 ස්කන්ධෙකට T බලයක් ඇති වෙනවා තන්තුව ආතතිය මගින්. තන්තුව මගින් ඇති කරනවා ඒ විදිහට. දැන් එතකොට මට පුළුවන් ඉතුරු ටික තීරණය කරන්න. ඊට පස්සේ අභිලම්බ බලයක් ඇති වෙනවා මෙයා මත R කියලා. right ඒක R1 කියලා ගමු. මන් ස්කන්ධය මත ඇති වෙච්ච නිසා ඒ වගේම ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ගතික ඝර්ෂණ බලයක් මේ දිශාවට මම ඒක F1 කියලා ගන්නවා.
ඔය ආකාරයට බලසටහන ඇඳගත්තට පස්සේ දැන් මම පද්ධති වෙන් කරගන්නවා. මේ කේන්ද්‍රයෙන් වෙන් කරගත්තොත් මේක එක පද්ධතියක් කියලා ගන්න පුළුවන්. right? මේක තව පද්ධතියක් කියලා මට මේක ගන්නට හැකියාව තියෙනවා. මේක තවත් පද්ධතියක්. එතන මේක system 1 කියලා ගමු. මේක system 2 කියලා ගමු. පැහැදිලිද? මේක system 1 මේක system 2. එතකොට දැන් මම මේ යන්නේ තාම බලසටහන විතරයි තොරණ සටහන ගත්තොත් තමයි පහලින් එළිලා තියෙන වස්තුව පහලට තොරණ වෙනවා simple leveling. ඉහළින් තියෙන තිරසක තියෙන වස්තුව ඒ කියන්නේ ඉහළින් තියෙන වස්තුව තිරස් දිශාවට තොරණ වෙන්න පටන් ගන්නවා. මෙයා ඒ තොරණයෙන් පහළට යනකොට මෙයා ඒ තොරණයෙන් තිරස් දිශාවට එනවා. තිරස් දිශාවට එනවා. එයා ඒ තොරණයෙන් පල්ලෙහාට යනවා. දෙන්න දාටම තියෙන එකම තොරණය. එහෙනම් මම කරන්න තියෙන්නේ දැන් වෙන වශයෙන් මේ පද්ධතීන් වලට නිව්ටන් නියම යෙදීම තමයි කරන්න ඕනේ. එහෙනම් මම ගන්නවා S1 කියන සිස්ටම් එක S1 පද්ධතිය සිස්ටම් 1 කියලානේ පද්ධතිය ඒක. ඒතර මේ පද්ධතියට මම දානවා F සමාන m පහළට මෙන්න මේ ආකාරයට. බලමු යොදලා බලමු. ඒතර පහළට නිව්ටන් 50 ධන වෙනවා. තන්තුවේ ආගතිය ඍණ වෙනවා. ඒ පද්ධතියට වෙනත් බල නැහැ. එහෙනම් ওই බල දෙක විතරයි තියෙන්නේ සමානයි. ස්කන්ධයේ පද්ධතිය 5යි. වැඩි කිරීම ත්වරණය දන්නේ නැහැ. ඒතර මෙච්චරයි අපි දන්නේ නැති නිසා පළවෙනි සමීකරණය ඒ විදිහට ගන්නවා. හරිද? ඊට පස්සේ මම යනවා සිස්ටම් 2 වලට. සිස්ටම් 2 වලට ගියොත් මට පුළුවන් F සමානයි m යොදන්න තිරස් දිශාවට යොදනකොට තිරස් දිශාවට තියෙනවා T කියලා ආකෘතියක්. ඒ වගේම මේ පැත්තේ තියෙනවා තමයි ඝර්ෂණ බලය. මම මේක දන්නේ නැහැ විශාලත්වය හොයාගන්න වෙනවා. F1 ඒ වගේම මට ලැබෙනවා ස්කන්ධය පහ වතාවක් තොරණේ ඒම තමයි. මේක දෙවෙනි සමීකරණය විදිහට ගන්නත් පුළුවන්. අපි තාම මේක දෙවෙනි සමීකරණය විදිහට ගන්න විදිහක් නැත්නම් මම F1 ගියාගේ නොදන්න නිසා මම F1 හොයන්න වෙනවා. එහෙමනම් මට කරන්න වෙන්නේ F1 හොයාගන්න F සමාන μr වලට යන්න වෙනවා. ඒකට මම R1 දන්නෙත් නැහැ. එහෙමනම් R1 හොයාගන්න වෙනවා. මට පුළුවන් S2 පද්ධතියටම නැවත F සමානයි m දාන්න සිරස්ව ඉහළට. මම මේ තිරසරනේ දැම්මේ. දැන් දානවා සිරස්ව ඉහළට. දාපු ගමන් ඉහළට තියෙන බලය R1 වෙනවා. පහළට තියෙන බලය ඍණ 50ක් වෙනවා. ස්කන්ධය 5යි. ඉහළට ත්වරණය වෙන්නේ නැහැ ළමයි. මෙයා ත්වරණය වෙන්නේ තිරසට. ඉහළට ත්වරණය වීමක් නැහැ නිසා ත්වරණය බිඳුවයි. මට මෙතනින් ලැබෙනවා R1 කියන්නේ 50යි නිව්ටන්. දැන් මට පුළුවන් කෙලින්ම ඝර්ෂණ බලයට අදාළ සමීකරණය දාන්න. F සමානයි μkr. F සමානයි μkr යොදපු ගමන් මට එනවා පිළිතුර 0.5 වැඩි කිරීම r. r ගේ අගය අපිට ලැබුණේ ළමයි. r ගේ විශාලත්වය 50යි කියලා ලැබුණා. එහෙනම් උත්තරේ එනවා මෙතන 25යි නිව්ටන් ඝර්ෂණ බලය. F1 ලැබෙනවා 25යි නිව්ටන්. දැන් මට පුළුවන් මෙතනට ගෙනලා ආදේශ කරන්න. එහෙනම් t ඍණ 25යි සමානයි 5යි a. දැන් මට පුළුවන් දෙවෙනි සමීකරණය කියලා ගන්න. දැන් කරන්න තියෙන සරල දෙයක් 1යි 2යි කියන සමීකරණ එකතු කරොත් ඔයගලන්ට පේනවා ඇති t ට t කැපිලා යනවා. එතකොට පිළිතුර වෙන්නේ 50න් 25ක් අඩු වෙනවා. 50න් 25ක් අඩු වෙනවා t ට t කැපිලා යනකොට. ඊට පස්සේ මෙතන එනවා 5යි 5 කියන්නේ 10යි ත්වරණ එනවා 25 බෙදීම 10යි. ඒ කියන්නේ 2.5යි ms ඍණ 2. පැහැදිලිද? ත්වරණයේ විශාලත්වය මට ඔය විදිහට හොයාගන්න පුළුවන් වෙනවා. ත්වරණයේ විශාලත්වය හොයාගත්ත කෙනාට ටෙන්ෂන් එක හොයාගන්න පුළුවන්. කාන්තයේ ආතතිය දෙකෙහි ආදේශ කරොත් මම දෙවෙනි සමීකරණයේ ආදේශ කරනවා. එතකොට මට ලැබෙනවා ළමයි t සමානයි right 25 ධන 5 වැඩි කිරීම 2.5. එතකොට එන්නේ 12.5ක්. ඒ කියන්නේ 37.5යි නිව්ටන් ලෙස අවසානයේදී පිළිතුර ලැබෙනවා. එතකොට තන්තුවේ ආතතිය හොයාගත්ත මම එහෙනම් 37.5යි නිව්ටන් පද්ධතිය පොදු ත්වරණය හොයාගෙන තියෙනවා ළමයි. කෙලින්ම 2.5යි ms ඍණ 2. හරිද? එතකොට මේක හදන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා ළමයි. පද්ධතියම සලකා f සමානයි මේ දාන්නත් පුළුවන්. එච්චර තැනකට එන්න කලින් හරිද? මේ වගේ තැන් වලට කියලා දෙනවා ළමයි. එකපාර හැමදේම කියලා දෙන්න යන්නේ නැහැ. හරිද? මේ මුළු පද්ධතියටම එකපාර f සමානයි මේ දාන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. කරන්න පුළුවන්. නමුත් ඒක එකපාරම දැන් මේ පටන් ගත්ත ගාම මහලකු දේවල් කියලා දෙන්න යන්නේ නැහැ. ඕඩර් එකට යන්න. හරිද? එකපාර පින්වල් පනින්න යන්න එපා. ඔයගොල්ලෝ හරියටම දන්නේ නැත්නම් ඕඩර් එකට යන්න. ඉස්සෙල්ලා මේ වගේ සිස්ටම්ස් වලට දාලා හොඳට මේ විදිහට පදම් වෙන්න. ඊට පස්සේ අපි බලමු පද්ධතියටම f සමානයි මේ දාලා කොහොමද ගාන හදන්නේ කියන එක. හරිද? හොඳයි. දැන් එහෙනම් අපි යනවා ඊළඟ ගානට. ඊළඟ ගානට ගිහිල්ලා මම තෝරගන්නේ ළමයි ඊළඟ ගාන 14 වෙනි ගාන. ඔයගොල්ලෝ ලෑස්ති වෙන 14 වෙනි ගානට මම 14 වෙනි ගාන දැන් හදන්න පටන් ගන්නවා. හොඳයි ළමයි. එහෙනම් 14 වෙනි ප්‍රශ්නයට අදාළ පද්ධතිය මම ඇඳගෙන තියෙනවා මෙතන.
14 වෙනි ප්‍රශ්නේදී ඔයගොල්ලෝ දන්නවා දැන් උත්තෝලකයක් ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා ස්කන්ධය දීලා තියෙනවා උත්තෝලකයේ ස්කන්ධයක් දීලා තියෙනවා මේ උත්තෝලකය කියලා කියන්නේ අපි ලිෆ්ට් එකක් ළමයි හරිද ලිෆ්ට් එකක්. ඒතර මේ ලිෆ්ට් එක දැන් මේ විදිහට කේබල් එකකින් මේ වගේ ආතතියක් වෙන කේබල් එකකින් ඉහළට ඇදගෙන යනවා. එතකොට මුලින්ම ගානේ අපි තේරුම් ගන්න කලින් මුළු පද්ධතියම මේ අදාළ විශාල බලයකින් ඉහළට ඇදගෙන යනකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ඉහළට මෙයා ත්වරණය වෙනවා. මොකද බලන්න මෙයාගේ බල ලකුණු කරොත් මේ උත්තෝලකයේ ස්කන්ධේනවා බර එනවා ළමයි 18000ක්. මිනිස්සයා කියනවා 1000ක්. නේද? ඔය දෙකම එකතු වුණත් පල්ලෙහාට තියෙන ප්‍රමාණයනේ 19000යි. නමුත් උඩට තියෙනවනේ 20000ක්. පල්ලෙහාට තියෙන්නේ 19000. ඒතකොට වැඩිපුර උඩට 1000ක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ පද්ධතිය ඉහළට තමයි ත්වරණය වෙන්නේ. අයි කතා දෙකක් නැහැ. එහෙනම් කෙලින්ම මේ බල ලකුණු කිරීමෙන් පස්සේ අපිට පුළුවන් කෙලින්ම f සමානයි මේ දාන්න. නමුත් අපි සම්පූර්ණ බල ටික ලකුණු කරාද කියලා පොඩි සැකයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ කාරණාව. පද්ධතිය ගැන හිතුවොත් ළමයි පද්ධතියෙන් ලිෆ්ට් එකෙන් දෙනවා මිනිස්සයාට මේ වගේ අභිලම්බ බලයක් ඉහළට R කියලා. ඒ වගේම මිනිස්සයා ලිෆ්ට් එකට දෙනවා අභිලම්බ බලයක් මේ විදිහට පහළට R කියලා. හරිද? මම 10යින් මෙහෙට වෙන්න දාගත්තොත් එතකොට පහළට මෙන්න මේ වගේ මිනිස්සයා ලිෆ්ට් එකට පහළට දෙනවා R එකක්. ඒ වගේම ලිෆ්ට් එක මිනිස්සයා මත දෙනවා ඉහළට R එකක්. එතකොට පද්ධතියම සලකනකොට මේ R ට මේ R කැපිලා යනවා. ඒකින්ද ගැටලුවක් නැහැ. එහෙනම් අපිට පුළුවන් කෙලින්ම පද්ධතියටම හරිද f සමානයි m දාන්න. මොකද පද්ධතියේ f සමාන m දානකොට අපි පොළවේ ඉඳන් තමයි බලන්නේ. පොළව කියලා කියන්නේ මේ අවස්ථිතික රාමුවක්. නිශ්චලයි. පොළවේ ඉඳන් බලනකොට අපිට වෙන ලිෆ්ට් එක මේ මනුස්සයත් එක්ක උඩට යනවා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි. අපිට පද්ධතියේ f සමාන m දාන්න පුළුවන්. ඉහළට තියෙනවා 20000යි. right පහළට තියෙන්නේ මේ දෙක එකතු වුණාම 19000යි. හරිද? එතකොට ඒ වගේම R ටාර් කැපිලා යනවා. මේ R ඕනනම් දාන කියලා ගත්තොත් මේ R ඉනවනවා. ඒකට එක කැපිලා යනවා. ඒ නිසා ඒක ලිව්වෙත් නෑ මම. පද්ධතියෙන් ස්කන්ධය ගත්තොත් ළමයි ඉන්නේ 1900යි ත්වරණය. දෙන්නගේම ස්කන්ධය එකතු වෙන්න ඕනේ 1900යි. එතන මෙතන පිළිතුර එන්නේ 1000යි. මෙතන 1900යි. එහෙනම් ත්වරණය මට යන උත්තරය 10 බෙදීම 19යි. ms ඍණ 2. ඔබ තමයි පිළිතුර විදිහට ලැබෙන්නේ. දැන් නමුත් ඊළඟට මිනිස්සයා දැන් පළවෙනියෙන්ම හොයන්නේ කියන්නේ බලන්න මම මේ හෙව්වේ පද්ධතිය තොරණේ හරිද? දැන් ගානේ හොයන්න කියලා දෙන්නේ මිනිසාගේ තොරණේ. ඒත් අපි තේරුම් ගන්න ඕනේ මිනිසා සහ ලිෆ්ට් එක. ඒ කියන්නේ උත්තෝලකය මිනිසා සහ උත්තෝලකය මේ දෙදෙනාම එකම තොරණයෙන් තමයි ඉහළට යන්නේ. ඒ කියන්නේ මම පොදු තොරණේ වාගත්තොත් උත්තෝලකයේ තොරණේ තමයි මිනිසාටත් තියෙන්නේ. එහෙනම් පැත්තකින් ලියන්න පුළුවන් මිනිසාගේ තොරණය 10 බෙදීම 19යි ms ඍණ 2 වේ කියලා ඔයගලන්ට බය නැතුව ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඊළඟට අහනවා ළමයි මේ උත්තෝලකයමගේ මිනිසා මත ඇති කරන බලය. දැන් මම පද්ධතිය දිහා බලපුවාම ළමයි මුළු පද්ධතියම ගන්නකොට ඔයගලන්ට තේරුණා R ටාර කැපිලා යනවා කියලා. හරිද? මම පද්ධතිය ඇතුලේ ඉඳලා මිනිස්සයාට f සමාන m දාන්න ගියොත් පැහැදිලි ලෙසම කියලා දුන්න දාන්න බෑ. මොකද මේ පද්ධතිය උත්තෝලකයේ ත්වරණය වෙන පද්ධතියක්. ත්වරණය වෙන පද්ධතියක ඉඳලා මම මිනිස්සයා දිහා බැලුවොත් මිනිස්සයා නිශ්චල තමයි මට පේන්නේ. ඒ කියන්නේ අවස්ථිතික නොවන රාමුව. ත්වරණය වෙන රාමුව කියලා කියන්නේ අවස්ථිතික නොවන රාමුව. ඒතර අවස්ථිතික නොවන රාමුවක ඉඳලා මිනිස්සයාට f සමාන m දාන්න ගියොත් අපිට දාන්න බෑ. ගොඩක් වෙලාවට අපි මේ සමීකරණය බලන් වෙන්නේ නැහැ. ඉහළට r බලයක් තියෙනවා මිනිස්සයා නිශ්චලයි. නේද? මිනිස්සයා නිශ්චලයි. මොකද මේ ත්වරණය වෙන පද්ධතියට සාපේක්ෂව මිනිස්සයා නිශ්චලයි. මිනිස්සයාට ත්වරණයක් නැහැ. ඒක නිසා මම මොකද කරන්නේ? මම ආයෙ නැවත පොළොවට එන්න වෙනවා. අවස්ථිතික රාමුවක ඉඳලා මිනිසා දිහා බලනවා මේ වටේ තියෙන පද්ධතිය ලිෆ්ට් එක අමතක කරලා. ලිෆ්ට් එක අයින් කරලා. එතන මට පේන්නේ මිනිස්සයා නිකන් මෙන්න මේ විදිහට මම මිනිස්සයා පැත්තෙන් ඇඳ ගන්න මේ ඉන්නේ මිනිස්සයා එකපාරම මෙන්න මේ විදිහට ඉහළට ත්වරණය වෙනවා. මට පේනවා මේ පොළවේ ඉඳන් බලනකොට මිනිස්සයා ඉහළට ත්වරණය වෙනවා. එතන මිනිස්සයාගේ බර පහළට දෙනවා ළමයි 1000 නිව්ටන්. ඒ වගේම ලිෆ්ට් එක මගින් ඉහළට ඇති කරන අභිලම්බ බලය වෙනම පේනවා. මොකද ලිෆ්ට් එකයි මිනිස්සයා වෙන් කරනකොට ලිෆ්ට් එකේ මිනිස්සයාට දෙන R එක වෙනම ගන්න ඕනේ. දැන් එතකොට අපි මේ පොළවේ ඉඳලා බලනකොට මම දැන් මේ අවස්ථිතික රාමුවක ඉඳලා බලන්නේ. දැන් මට බය නැතුව f සමාන m යොදන්න පුළුවන්. හරිද? දැන් f සමාන m යොදනකොට මනුස්ස ඉහළට ත්වරණය වෙනවා. පේනවා. එහෙනම් ඉහළට තියෙන r එක පල්ලෙහාට 1000යි. එයාගේ ස්කන්ධයේ 100යි. 100 වැඩි කිරීම ත්වරණය 10 බෙදීම 19යි කියලා එන්නේ. එහෙනම් r සමානයි 1000යි. මෙතන එනවා 1000 බෙදීම 19 අවසානයේදී r ගේ පිළිතුර අපිට ලියන්න පුළුවන්. r සමානයි සුළු කරලා බලන්න 19ට 1000 එකතු වුණාම
20000 බෙදීම 19යි නිව්ටන් ලෙස ලැබෙනවා පිළිතුර. 20000 බෙදීම 19යි කියලා තමයි පිළිතුර ලැබෙන්නේ R ගේ. ඒ කියන්නේ උද්දෝලකයේ මිනිසා මත ඇති කරන ලද අභිලම්භ බලය. පැහැදිලිද? හොඳයි. ඔය ආකාරයට මට 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නත් පුළුවන්. මම ඉතා ඉක්මනින් ප්‍රශ්න සාකච්ඡා කරගෙන යනවා. කාලය ඉතුරු කරගන්න ඕන නිසා ළමයි 19 වෙනි ප්‍රශ්නය මම තෝරගන්නම් එහෙනම් 19 වෙනි ප්‍රශ්නයත් ඔයගලන්ට පුළුවන් මම තෝරගත්තු නිසා හදන්න නැත්නම් ඉක්මනට හදන්න දැන් හැකියාව තියෙනවා ළමයි ඔයගලන්ට. හරිද? 19 වෙනි පද්ධතියත් මම අඳ ගන්නම්. මෙන්න මේ විදිහට දීලා තියෙන්නේ. ලස්සන පද්ධතියක්. right? ස්කන්ධ තුනක් මේ විදිහට තන්තු වලින් සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට නේ. right? ඒ වගේම මේ පැත්තට දීලා තියෙනවා T1 කියලා ආතතිය. ඒක දීලා තියෙනවා 45 නිව්ටන්. ඒක නිසා හොයන්න දෙයක් නැහැ. T1 ආතතිය විශාලත්වය 45යි. මෙතන T2 කියලා දීලා තියෙනවා. කේන්ද්‍ර මාක් කරගත්තොත් මේක T2, මේ පැත්තට T2 කියලා එනවා. මෙතනත් කේන්ද්‍ර මාක් කරගත්තොත් මෙතන T3, මෙතන T3 කියලා දීලා තියෙනවා. ඒ වගේම ස්කන්ධ මෙතන 5 කිලෝග්‍රෑම්. මෙතන 13 කිලෝග්‍රෑම්. මෙතන දීලා තියෙන්නේ 18 කිලෝග්‍රෑම් වන පරිදි දීලා තියෙනවා. මොනවද කියන්නේ? එතකොට ඝන කොට්ටි තුනක් ඝර්ෂණය රහිත තිරස් බිමක. ඒ කියන්නේ සුමට පෘෂ්ඨයක තමයි මේ විදිහට ඇදගෙන යන්නේ. එතකොට ඔයගලන්ට කියන්නේ T1 කියගේ දීලා තියෙනවා පද්ධතියේ ත්වරණය හොයන්න කියලා කියනවා. ඒතර පද්ධතියම එකටම ඇදිලා යනවා. පද්ධතියම එකටම ඇදිලා යනකොට එන පද්ධතියෙම තියෙන එකම ත්වරණය. මේ පද්ධතියම ගන්න පුළුවන් මට එක පොදු ත්වරණයකින් ගියා කියලා. හැම එක්කිනාම ඒතකොට එකම ත්වරණයෙන් තමයි ළමයි යන්නේ. හරිද? එහෙමනම් බය නැතුව මට පුළුවන් කෙලින්ම මේක මේගොල්ලන්ට ඕන නම් මෙයාලගේ ඉතුරු බල ඔයගලන්ට සම්පූර්ණ කරගන්න පුළුවන් ළමයි. හරිද? මොනවද ඉතුරු බල? මෙයාගේ බර එනවා මෙතනට 50 නිව්ටන්, 130 නිව්ටන්, හරිද? 180 නිව්ටන්, R මෙතන ගන්න පුළුවන් අපිට R1, මෙතන R2, මෙතන R3 ඒවා සටහන් කරගන්න පුළුවන්. හරි. දැන් එතකොට මම පද්ධතියටම දානවා F සමානයි ma. හරිද? පද්ධතියටම දානවා F සමානයි ma තිරස් දිශාවට. සිරස් දිශාව වලට දැම්මොත් එක් එක්කෙනාට වෙන වෙනම දාන්න වෙනවා. හරිද? එතකොට අපිට R1 ගේ විශාලත්වයන් R2 ගේ සහ R3 ගේ විශාලත්වයන් වෙන වෙනම හොයාගන්න පුළුවන්. වෙන වෙනම දැම්ම මොකද? ඒගොල්ලෝ සිරස් දිශාවට චලනය වෙන්න ඇත්තටම ත්වරණය වෙන්නේ තිරස් දිශාව. එහෙනම් F සමානයි මේ පොදුවේ දැම්මොත් ඔන්න බලන්න. T1 45 කියලා එනවා. මෙතන එනවා T2 ඍණ. ඒ වගේ මෙතන T2 දාලා තියෙනවා. පද්ධතියම ගන්න ඕනේ මේ දෙකම එනවා. මේ දෙකම එනවා මේ T2 T3 ඍණ වෙනවා. මෙතන T3 ධන වෙනවා. එතන මෙයාට මේ කැපිලා නැහැ අත්තටම. T2 ට T2 කැපෙනවා, T3 ට T3 කැපෙනවා. ඉතුරු වෙන්නේ 45 විතරයි. ඒතර පද්ධතියම ස්කන්ධ ගන්න ඕනේ. පද්ධතියම ගන්නකොට ස්කන්ධ ඔක්කොම එකතු වෙනවා. එකතු වෙද්දී දෙනවා 36යි කියලා. නේ? 36 වැඩි කිරීම පද්ධතිය පුදු ධර්මයේ A. එහෙනම් A එනවා ළමයි 45 බෙදීම 36යි ලස්සනට පිළිතුර එනවා. මේක 9න් බෙදුවොත් 5 බෙදීම 4යි. MS ශ්‍රේණ දෙක. ඕනවා ලියනකොට 1.25යි. MS ශ්‍රේණ දෙක කියලා ත්වරණයේ විශාලත්වය. පැහැදිලිද? right. ඔක ඔයාගත්තට පස්සේ දැන් ඊළඟට හොයන්න කියන මොනවද බලන්න. මේක කියන්නේ කුට්ටි සම්බන්ධ කර ඇති තන්තු වල ආතති T2 සහ T3 ගණනය කරන්න කියන. දැන් පද්ධතියටම දාපුවම ටැක්කනේ ඔයගොල්ලෝ T2 සහ T3 අයින් වෙලා කැපිලා යනවා. ඒක නිසා මට සිද්ධ වෙනවා පද්ධතියටම දාන්නේ නැතුව වස්තුන් වෙන් කරන්න. වෙන් කරන්න අපි කේන්ද්‍රවලින්. අපි ඉගෙනගෙන ඉතලා කේන්ද්‍ර වලින් තමයි පද්ධති වෙන් කරන්නේ. මෙන්න මේ විදිහට පද්ධති කේන්ද්‍ර වලින් වෙන් කරගන්න පුළුවන්. මම මේ සිස්ටම් දෙකක් විතරක් ගන්නවා. මට සිස්ටම් ගොඩක් ඕනේ නැහැ. සිස්ටම් දෙකක් ගන්නවා. මෙතන තුනක් ගන්න පුළුවන්. මැද එක්කෙනාවක් ගන්න පුළුවන්. මට මෙතනින් T3 හොයා ගන්න පුළුවන්. මේ පද්ධතිය නොදන්න බලයකට තියෙන T3 විතරයි. මේ පද්ධතිය නොදන්න බලයකට තියෙන T2 විතරයි. T2 සහ T3 හොයා ගන්න සිස්ටම් 1, සිස්ටම් 2 තෝරගත්තා නම් හරි. දැන් මම මෙතනට දානවා සිස්ටම් 1 වලට. මොකද දාන්නේ F සමානයි ma තිරස් දිශාව. දාපු ගමන් එයාගේ තිරස් දිශාවට තියෙන T3 බලය පමණයි. ඝර්ෂණ බල නැහැ. කෙලින්ම එහෙනම් එනවා ස්කන්ධයගේ 5යි. පොදු ත්වරණය අපිට ආව 3 දිනාට වෙන ඒ ත්වරණය තියෙනවා 1.25. උත්තරේ එනවා 6.25 නිව්ටන් ලෙස. හරිද? සුළු කිරීම හරිය නේද? හරි 6.25 නිව්ටන් ලෙස පිළිතුර ලැබෙනවා. right. ඊට පස්සේ අපිට ලැබෙන්නේ T2 ගන්න. එහෙනම් අපි සිස්ටම් 2 වලට දානවා F සමානයි ma මේ දිශාවට දාපු ගමන් එතකොට T1 හිටිනවා 45ක් විදියට. right. ඒක දාන වෙනවා T2 අනිත් දිශාවට තියෙන්නේ ඒක ඍණ. එතකොට මෙයාගේ ස්කන්ධය 18යි 18 වැඩි කිරීම අපිට ඕන නම් මේක භාගයේ අගයෙන් දාන්න පුළුවන් 1.2යි පාසුළු කරගන්න අපහසුණා. එහෙම දැම්මොත් අපිට පිළිතුර එනවා මෙතනදී දෙකෙන් සුළු කරොත් 9යි මෙතන 2යි. හරිද?
එතන මෙතන සුළු කරගත්තොත් අපිට එන්නේ 9 45 45 22.5 කියලා තමයි එන්නේ නේ 22.5. එතන T2 උක්ත කරගත්තොත් මට එනවා T2 සමානයි 45න් 22.5 ගියාම නැවත ලැබෙන්නේ 22.5 නිව්ටන්. එතකොට එහෙනම් අපි දැන් හොයාගත්ත ළමයි T3 ගාගේ 6.25 නිව්ටන්, T2 ගාගේ 22.5 නිව්ටන් සහ T1 ගාගේ 45 කියලා කලින්ම දීලා තිබුණා. පද්ධතිය පොදු තරණය හොයාගත්ත 1.25 ms ඍණ 2. ඕක තමයි අවසානයේදී ලබා දෙන පිළිතුරු අගය. රයිට්? හොඳයි. එහෙනම් මම ඉතා ඉක්මනින් තවත් ප්‍රශ්නයක් තෝරගන්න මේ වීඩියෝ සෙෂන් එක අවසන් කරන්න කලින් ඔයගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා මම ගණන් තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක් සාකච්ඡා කරන්න. මම හෝම්වර්ක් දෙනවා ඔයගොල්ලන්ට මේකෙන් ගොඩක් ගණන් රයිට්. මේ සෙෂන් එකේ සාකච්ඡා කරන්න 22 වෙනි ප්‍රශ්නය ඔයගොල්ලොත් එක්ක. හොඳ ප්‍රශ්නයක් 22 වෙනි ප්‍රශ්නය. ඒ ගානෙන් මම මේ සෙෂන් එක අවසන් කරනවා. ඊට පස්සේ අපි ඊළඟ සෙෂන් එකේ තමයි තවත් හොඳ ගණන් එකතු කරගන්නමින් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. රයිට්. මම හැම සෙෂන් එකක්ම පැයක වගේ කාලයක් ඇතුළත අවසන් කරන්න තමයි උත්සාහ කරන්නේ. හොඳයි. එහෙනම් අපි 22 වෙනි ප්‍රශ්නේට ගියොත් 22 ප්‍රශ්නේ හොඳට අවධානය යොමු කරලා බලන්න. එතන කියන්නේ මෙන්න මේ වගේ පද්ධතියක්. අපිට විශාල වැඩගම් සුළු කරගන්න ඉඩ තියාගෙන මෙතන තියෙනවා කප්පිය. right? මෙන්න තියෙනවා ස්කන්ධය. මම දැක ගන්න පුළුවන්. තවත් ස්කන්ධයක් මෙතන එල්ලෙනවා. මෙන්න මේක. හොඳයි. ඊට පස්සේ මේක මේසයක් කියලා හිතන්න පුළුවන් අපිට නේ. ඊට පස්සේ මේ කෙළවරේ තවත් කප්පියක් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ කප්පියේ නොනේ එල්ලෙනවා තවත් ස්කන්ධයක්. මේ විදිහට තවත් ස්කන්ධයක් එල්ලෙනවා. හරි. ওই ටික තමයි තියෙන්නේ. එතකොට මේවා ලකුණු කරලා තියෙනවා C, B සහ A කියලා සටහන් කරලා තියෙනවා. මෙච්චරයි තියෙන්නේ. එතකොට අපි ගාන කේවල ඒ ටික සටහන් කරගෙන යමු ළමයි. ඒකද රූපේ දැක්වෙන මේ ඝනකයේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම්. එහෙනම් මෙයා 2 කිලෝග්‍රෑම්. හරි. සටහන් කරගත්තා. B ඝනකයේ ස්කන්ධය 20 කිලෝග්‍රෑම්. හරි. සටහන් කරගත්තා. එතකොට එච්චරයි කියලා දැන් C ඝනකය කියලා නෑනේ. B ඝනකය සහ තිරස් පෘෂ්ඨය අතර ඝර්ෂණ සංගුණකයේ දීලා තියෙනවා 0.1යි. එතන 0.1 ඝර්ෂණ සංගුණකයේ කිව්ව ගාම අපි දන්නවා ගතික ඝර්ෂණ සංගුණකේ තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. බලමු කියවල බලමු. ඔව් ඊට පස්සේ කියනවා B ඝනකයේ දකුණු දෙසට 2 ms ඍණ 2ක ත්වරණයකින් ගමන් කරයි. ඒ කියන්නේ ත්වරණය වෙනවා කියලා කියනවා මේ පද්ධතිය චලිත වෙනවානේ. චලිත වෙනකොට තියෙන්නේ ගතික ඝර්ෂණ සංගුණකය. 2 ms ඍණ 2කින් B ඝනකයේ මේ දිශාවට ත්වරණය වෙනවා. එහෙම කිව්වාම ළමයි අපි ඔළුවට දාගන්න ඕනේ දෙයක් තමයි පද්ධතිය තන්තුව ඇදිලා තිනකොට B දෙකකින් යනවා කියලා කියන්නේ ත්වරණය වෙනවා. කියන්නේ අනිවාර්යෙන් C ත්වරණය වෙන්නේ 2 ms ඍණ 2කින්. අනිවාර්යෙන් එහෙමනම් A ත්වරණය වෙන්නේ 2 ms ඍණ 2ක ත්වරණයකින්. ඔය තුන් දෙනාම එකම ත්වරණයකින් ත්වරණය වෙන්න පටන් ගන්නවා. හරිද? right. ගමන් කරයි නම් C ඝනකයේ ස්කන්ධයේ කොපමණ වේද? ඒක අපි දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ වගේ. M කියලා ගන්නවම දන්න නිසා. ඔච්චරයි තියෙන්නේ. මේ අවස්ථාවේදී තන්තු කැබලි දෙකේ ආදති ගණනය කරන්න කියලා කියනවා. තන්තු කැබලි දෙකක් ඕගලන්ට පේනවා. මේ ස්කන්ධ වලින් වෙන් වෙලා තියෙන තන්තු කැබලි දෙකක්. මේ දෙකේ විශාලත්වය ඇල්ලක් කියනවා. එහෙනම් බල ලකුණු කරගමු. මෙයාගේ බර මට ලියන්න පුළුවන් mg විදියට. මෙයාගේ බර මට ලියන්න පුළුවන් 200 නිව්ටන්. මෙයාගේ බර මට ලියන්න පුළුවන් 20 නිව්ටන්. බර ලකුණු කරා. දෙවෙනියට තන්තුවේ ආතති. ඔන්න ආතති ලකුණු කරනවා මෙතන T, මෙතන T, මෙතන T, මෙතන T. මෙතන මම ලකුණු කරගන්නවා T නෝට්, මෙතන T නෝට්, මෙතන T නෝට් ලකුණු කරගත්තා. right? හොඳයි. එතකොට අපිට කේන්ද්‍ර වලින් පද්ධති වෙන් කරගන්නත් පුළුවන්. ඊට කලින් හදිස්සි වෙන්න ඕනේ නැහැ. WTRF මෙතනට ගියොත් අපිට ඊළඟට තියෙන අභිලම්බ බලය. මෙයා පොළොවත් එක්ක ස්පර්ශ නිසා R කියලා ගත්තා. මේ දෙදෙනාම පොළොවත් එක්ක කොහෙවත් ස්පර්ශ වෙලා නැහැ. දෙදෙනාම එල්ලෙන වස්තුන් දෙකක්. ඒක නිසා අභිලම්බ බලයන් ලැබෙන්නේ නැහැ. හරිද? දැන් ඊළඟට ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය මේ දෙදෙනාටම ආරම්භ නැහැ කියන්නේ ඝර්ෂණ බලයන් ඉන්නේ නැහැ කොහොමද? මෙයාට R එකක් තියෙනවා පෘෂ්ඨයේ රළුයි ඝර්ෂණ සංගුණකයක් දීලා තියෙනවා. චලිත වෙන්නේ දකුණු දිශාවට, ගාණි කෙලෙතු දකුණු දිශාවට චලනය වෙනවායි කියලා. එහෙනම් අපි දන්නවා මේ පැත්තට තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. හරිද? දකුණු දිශාවට කියන්නේ මගේ හැටියට මේ පැත්තට තමයි චලනය වෙන්න ඕනේ. එහෙනම් චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලය එනවා. පැහැදිලිද? හොඳයි. දැන් එහෙනම් අපි සිස්ටම්ස් වෙන් කරගමු. සිස්ටම් වෙන් කරගන්නේ කේන්ද්‍රයෙන්. ඒතර මෙන්න එක සිස්ටම් එකක් C ස්කන්ධයේ තියෙන සිස්ටම් එකේ S1 කියලා එනවා. ඔන්න මම තව සිස්ටම් එකක් වෙන් කරගන්නවා මෙතනින්. කේන්ද්‍ර වලින් වෙන් කරගන්න පේනවනේ. ඔන්න B පද්ධතියේ තව සිස්ටම් එකක් ඒක S2 කියලා ගමු. මෙතන තව සිස්ටම් එකක්. මේකක් ගත්තා S3 කියලා. මොන පාටින් මේ සිස්ටම් එක නිකන් වට කරගත්තා වගේ පේනවා නම් ඇති.
කොළ පාට සටහන. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට තියෙනවා මේක නිකන් සාමාන්‍ය දෙයක් F සමානයි මේ දාගෙන යමු. හරි සරලයි වැඩේ. හරිද? හැබැයි දන්න දැනින් පටන් ගමු මේ නොදන්න දැනින් පටන් ගන්න යන්න එපා. දැන් ස්කන්ධය දන්නේ නැතුව S1 ගෙන් පටන් ගත්තොත් වැඩි අවුල් වෙනවා. අපි ස්කන්ධය දන්නේ S3 ගෙන් පටන් අරන් ගාන හදාගෙන යමු. අපි යනවා S3 පද්ධතියට. F සමානයි m ඉහළට යොදනවා. ඉහළට යොදපු ගමන් මොන්න නොදන්න බලයක් එනවා T නෝට් දන්නේ නැහැ. පහළට 20යි. මේ බල දෙක විතරයි තියෙන්නේ. බල දෙකයි තියෙන්නේ යාට. එයාගේ ස්කන්ධය 2යි. 2 වැඩි කිරීම ත්වරණය 2යි කියලා දීලා තියෙනවා. මෙතනින් T නෝට් ගියාගෙනවා 24යි නිව්ටන් ලෙස. ඔන්න නොදන්න විශාලත්වයක් හොයාගත්තා. තන්තුවේ ආතතියේ විශාලත්වයක් හොයාගත්තා T නෝට් ගියාගේ. ඒතර වැඩි ලේසියෙන් තමයිනේ. දැන් මම යනවා බය නැතුව දාන්න S2 පද්ධතිය. F සමානයි m යොදනවා. එයාට අපි ඉස්සලා R හොයාගෙන ඉමු F සමානයි m ඉහළට දාලා. දාපු ගමන් එනවා R ඉහළට ධන විදිහට පල්ලෙහාට ඍණ 200යි ස්කන්ධය 20 වැඩි කිරීම ඉහළට ත්වරණයක් නෑනමයි. ත්වරණය වෙන්නේ තිරසට පමණ. එහෙනම් මෙතනින් R ලැබෙනවා 200යි නිව්ටන් ලෙස. මේක හොයාගත්ත කියන්නේ බය නැතුව අපිට පුළුවන් F සමානයි μ R දාන්න. මොකද මේක ගතික ඝර්ෂණ සංගුණකේ දීලා තියෙනවා ඔයගොල්ලන්ට 0.1යි නේ 0.1යි කියලා තමයි දුන්නේ. right ඔය 0.1යි 0.1 වැඩි කිරීම අභිලම්බ බලය 200යි කියලා ආවේ. එහෙනම් මෙතනින් මට ලැබෙනවා F ගේ අගය 20යි නිව්ටන් ලෙස. ඝර්ෂණ බලය 20යි. දැන් ඔන්න හොයාගත්තා. දැන් එහෙනම් මට තියෙන S2 පද්ධතියටම right S2 පද්ධතියටම F සමාන m යොදනවා. මම මේ පද්ධතියම යොදන නිසා මම මේ දිශා පද්ධතිය ලියන්නේ නැහැ. S2 පද්ධතියටම F සමාන m තිරස් දිශාවට යොදනවා. බලමු යොදලා මෙන්න මේ දිශාවට යොදනවා දැන්. හරිද? පටල ගන්න නිසා මම S2 පද්ධතිය කියලාම ලිව්වා. හරි S2 පද්ධතියට F සමාන m තිරසට යොදනකොට අන්න T තන්තු ආතතිය දන්නේ නැහැ. ඍණ ඝර්ෂණ බලය එනවා අපිට 20යි. ඍණ T නෝට් ගියාගෙනවා අපි පස්සේ දාගමු. ඕන්න අපි පස්සේ යන ආදේශ කරමු. ඍණ F ඍණ T නෝට්. T දන වෙනවා. ඒතර විදියට එන්නේ නේද? right. ඔය විදියට අපිට විශාලත්වයක් එනවා. එතකොට ස්කන්ධය පද්ධතිය ස්කන්ධය 20 කිලෝග්‍රෑම්. ත්වරණය වෙන්නේ 2යි. තිරසට 2යි ms ශ්‍රේණි දෙකක ත්වරණයක් තියෙනවා. දැන් එහෙනම් T උක්ත කරගත්තොත් F එහා පැත්තට දාන වෙනවා. F හොයාගත්තා 20යි. T නෝට් එහා පැත්තට දාන වෙනවා. හොයාගත්තා 24යි. මෙතන එනවා 20 වැඩි කිරීම 2 40යි. සුළු කරපුවාම එනවා 44යි කොම 84යි නිව්ටන් කියලා T ගියාගේ. දැන් මොන ළමයි T ගේ විශාලත්වයත් හොයාගත්තා. දැන් අපිට අවසානයේදී තියෙන්නේ S1 පද්ධතිය ගැන හිතන්න විතරයි. මම S1 පද්ධතියට යනවා F සමානයි m පහළට යොදනවා. මොකද ත්වරණය වෙන්නේ පහළට. සාමාන්‍යයෙන් අපි F සමානයි m කියන සමීකරණය නිව්ටන්ගේ දෙවන සමීකරණය දාන්නේ ත්වරණය වෙන දිශාවට. හරිද? ත්වරණය වෙන දිශාවට F සමානයි m යොදන නිසා දැන් ඔන්න එනම් පල්ලෙහාට තියෙන බලය mg ලෙස ලැබෙනවා. තන්ත්‍රාතිය T ස්කන්ධය දන්නේ නැහැ. ත්වරණය වැඩි කිරීම 2යි. හරිද? එතකොට 2යි m කියලා තමයි එන්නේ ත්වරණය. එතකොට මට මෙතන g ගියාගේ 10යි කියලා ගන්න පුළුවන්. එහෙනම් 10යි m කියලා එනවා. T හොයාගත්ත අපි 84යි. එතකොට මෙතන එනවා 2යි m. එතකොට 2යි මෙහෙට එනකොට ළමයි 8යි m. එහා පැත්තට යනකොට 84යි m වෙනවා. 84 බෙදීම 8යි. මේක තවදුරටත් ඔයගලන්ට සුළු කරන්න පුළුවන්. 8ෙන් නම් සුළු වෙන්නේ නැහැ. 4ෙන් සුළු වෙනවා. එතකොට එනවා 21 බෙදීම 2යි කියලා. කිලෝග්‍රෑම් වල. ඒතර ඔයගොල්ලෝ දන්නවා පිළිතුර වෙන්න ඕනේ කීයද කියලා නේ 10.5යි. අවසාන පිළිතුර හොයාගන්න පුළුවන්. m ගේ විශාලත්වය 10.5යි කියලා. සුළු කිරීම හරිනේ. right. 21 බෙදීම 2යි කියලා තමයි. 10.5යි කිලෝග්‍රෑම්. එතකොට මෙන්න මේ විදිහට අපිට මොකද අවසානයේ බලන්න පුළුවන් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම සුළු කිරීම කොහොමද කරේ කියලා. හරි. ওই විදිහට මම එහෙනම් ඔයගොල්ලෝ එක්ක ප්‍රශ්න 22 වෙනකන් සාකච්ඡා කරා. මම ප්‍රශ්න 34ක් වෙනකන් දීලා තියෙනවා. එතකොට මම කියන්නේ ඔක්කොම හදන්න කියලා. හදන්න පුළුවන් වෙන එකක් නෑ. ගොඩක් වෙලාවට මුලින් ඉඳන් මුලින්ම කරගෙන යන ළමයින්ට උත්සාහ කරන්න. පුළුවන් නම් ප්‍රශ්න 22 වෙනකන් තියෙන සියලුම ගණන් හදන්න උත්සාහ කරන්න. හරිද? ඊළඟ වීඩියෝ එක වෙනකොට ප්‍රශ්න 22 වෙනකන් තියෙන සියලුම ගණන් ටික හදන්න උත්සාහ කරන්න. මම කරපු ගණන් නැවත ආයෙ හදන්න. මම 22 ඉඳලා තවත් ප්‍රශ්න කිහිපයක් තෝරගන්නවා. තව ප්‍රශ්න මම තෝරගන්න 5ක් 6ක් වගේ ප්‍රශ්න ප්‍රමාණයක් අරගෙන හොඳ ගණන් ටිකක් අරගෙන හදන්න උත්සාහ කරන්න. එතනින් පස්සේ අපිට පුළුවන් නිව්ටන් නියම සම්බන්ධව පාස් පේපර්ස් ගණන් ටිකක් හදලා මේ සෙෂන් එක අවසන් කරන්න. හරිද? නිව්ටන් නියම සම්බන්ධව සෙෂන් එක අවසන් කරා. එතනින් ඉදිරියට මම යන්න උත්සාහ කරනවා. හරි. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකේදී නැවත හමු වෙමු.